ඔව් ආදරණීය දරුදැරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් විෂය නිර්දේශයේ වැදගත්ම මාතෘකාවක් වන එනම් කළමනාකරණය හැරුණ විට වැඩිම ප්‍රශ්න ප්‍රමාණයකට බර තබන නැත්නම් වග කියන මාතෘකාවක් වන අලෙවි කළමනාකරණය විෂයකකට අදාළ දෙවන ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කළා. ඊට පසුව ඒ පේපර් එකට අදාළව ඒ මාතෘකාව සම්බන්ධයෙන් මම විසින් නිර්මාණය කරපු අනුමාන විභාග ප්‍රශ්නයකුත් ප්‍රශ්න කීපයකුත් හොඳින් සාකච්ඡා කළා. එතකොට ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේදී අලෙවිකරණය සම්බන්ධයෙන් ඔබට මුහුණ දීමට සිදුවන ඕනෑම ගැටලුවකට ඕනෑම ආකාරයක ගැටලුවකට බොහොම පහසුවෙන් නිර්වුල්ව සැහැල්ලුවෙන් පිළිතුරු ලියන්න අවශ්‍ය මානසිකත්වය අපි හොඳට වර්ධනය කරගත්තා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න යන්නේ අලෙවිකරණය කියන පාඩම් මේකක හා සම්බන්ධ පළවෙනි ප්‍රශ්න පත්‍රය. එනම් වාස්තවික ප්‍රශ්න පත්‍රය. ප්‍රොපෝෂනල් ක්වෙස්චන් පේපර් එක. වාස්තික ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න. එනම් පසුගිය විභාග ප්‍රශ්නත් ඉන් අනතුරුව අනුමාන විභාග ප්‍රශ්නත් සාකච්ඡා කරලා අලෙවිකරණය තුළින් ප්‍රශ්න පත්‍ර දෙකටම ලැබෙන ඕනෑම ආකාරයක ගැටලුවකට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම නැත්නම් ශක්තිය වර්ධනය කරගෙන තමයි අපි තවදුරටත් උත්සාහ කරන්නේ. ඒතර මුලින්ම අපි කතා කරනවා ඒකේ බහුවර්ණ අලෙවිකරණ පාඩම් මේකකට අදාළව බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්න. මතකයි නේද මම හැමදාම කියන දේ. බහුවර්ණ ප්‍රශ්න 30ක් ලැබෙනවානේ වාස්තික පේපර් එකේ. ඒ 30න් ඔබට ඒ සාමාර්ථයක් නිසැකවම ලබා ගන්න නම් ඒ බහුවර්ණ ප්‍රශ්න වලින් කීයක් නිවැරදිව කරන්න ඕනද? අවම වශයෙන් 25ක්. මතකනේ 30න් 25ක්. 25ට අඩු වෙනවා කියන්නේ ඒ සාමාර්ථයෙන් ඔබ ඈත් වෙනවා. වැරදිලාවත් එහෙම වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඔබ බහුවර්ණ 20කට අඩු වෙන්නම් නිවැරදිව කරන්නේ ඔබට ඒ සාමාර්ථය ලැබෙන්නෙම නැහැ. ඒක අකමැත්තෙන් වුණොත් කියන්න වෙනවා. 20ට අඩු වුණොත් ඒ සාමාර්ථයක් ලැබෙන්නෙම නැහැ. ඒක තමයි මගේ ඇගීම. ඇත්ත ඇගීම ඔක තමයි. ඒ නිසා අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්න 25ක්වත් හරියට කරගන්න ඕනේ. නමුත් 25ක්වත් කිව්වට දැන් මගෙන් ඉගෙන ගත්ත ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලෝ උත්තර මාක් කරගෙන ආවිල්ලා මට පෙන්නලා තියෙනවා 28 29 30. හරි ගිහපුවයි සෑහෙන පිරිසක් මට මුණ ගැහිලා තියෙනවා. කරන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න 30ම හරියට කරන්න පුළුවන් අපිට. ඕනනම් දෙකක් අයින් කරු 28ක් පුළුවන්. 28ක් කියන්නේ ඔබ ගොඩේ ගොඩ. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම ලකුණු 80න් එහා නැත්නම් 85න් එහා ඒ සාමාර්ථයක් කරා ගමන් කරන එක හොඳ අවස්ථාවක් වෙනවා. තේරුණාද? දැන් මේ බහුවර්ණ ප්‍රශ්න වලදී කියන්නේ 20ට වඩා අඩුවෙන් කරලා බහුවර්ණ ප්‍රශ්න අසාර්ථක කරගන්න ප්‍රධාන හේතු දෙකයි. ප්‍රධාන හේතු දෙකයි මම දකින්නේ. පළවෙනි එක තමයි ඔබ බහුවර්ණ ප්‍රශ්න වලට වැඩි කාලයක් වැඩි අවධානයක් යොමු නොකිරීම. වැඩි පරිශ්‍රමයක් නොදැරීම. මොකද ගණන් ගන්නනේ. බහුවර්ණනේ. ටක් ටුක් ටික් කියලා උත්තරේ තෝරගන්න පුළුවන්. ඒක කොහොම හරි අපිට විභාගෙදී කරගන්න පුළුවන්. උත්තර තියෙනවනේ. අපිට උත්තරේ සිලෙක්ට් කරගන්න පුළුවන්. කියන අඩු බර තැබීමක් කරන්නේ. අඩු අවධානයක් යොමු කරන්නේ. එහෙම බෑ. අමතක කරන්න එපා. විද්‍යා කලා වාණිජ්‍ය තාක්ෂණ කියන විෂය ධාරා ඕනම ශ්‍රේෂ්ඨයක ප්‍රශ්න පත්‍රයක මම දකින්නේ සිසුන් මුහුණ දෙන අසීරුම ගැටලු තමයි බහුවර්ණ ගැටලු. මොකක්ද හේතුව? බොහෝ ප්‍රශ්නවල පිළිතුරු දෙකක් තියෙනව නිවැරදි. තුනක් වැරදි. පිළිතුරු දෙකක් තියෙනවා නම් දෙකෙන් එකක් තෝරන එක තමයි බරපතල. දෙකම හරි. දෙකම හරි. ඊටාම සූක්ෂම විදිහට තමයි ඒ උත්තර දෙකේ වෙනස හොයාගන්න පුළුවන් වෙන්නේ. අන්න උත්තර ඉතින් කලබල වෙලා බෑ. හදිස්සියට බෑ. බොහොම තැන්පත්ව සමහර විට අපිට සාමාන්‍ය විනාඩි 2කමාරක් විතර ලැබෙනවනේ මේ වාස්තික පේපර් එකේ එක ප්‍රශ්නයකට. ප්‍රශ්න 50ට විනාඩි 60ක් තියෙනවනේ. තේරුණාද? විනාඩි 120ක් නේ. පැය දෙකක්නේ. විනාඩි 120න් පැය ඒ කියන්නේ පැය දෙකේදී විනාඩි 2කමාරක් ඇවරේජ් එකක් හම්බ වෙනවා අපිට ප්‍රශ්නයකට. මම කියන්නේ සමහර බහුවර්ණ වලට ඔබට විනාඩි 4ක් 5ක් ඇතැම් විට 6ක් ගත කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක නොකර ඔබ සමහරට ඇවරේජ් එක වශයෙන් ගත්තොත් විනාඩි 1කමාර දෙක ගානේ පාවිච්චි කරලා ඇවිල්ලා කියන බොහොම ආඩම්බරෙන් පේපර් එක නම් ප්‍රශ්නයක් නෑ අපි පැය විනාඩි 15කින් පේපර් එක ලියලත් ඉවරයි. අනිවාර්යයෙන්ම සාර්ථකයි. ඔබ ෆේල් වෙන්නේ නැහැ. පැහැදිලිවම ෆේල් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඒ සාමාර්ථ ලබන්නෙම නැහැ.
අනිවාර්යෙන් පැය එකයි විනාඩි 45ක්වත් ගත කරේ නැත්නම් ඔබට ඒ සාමර්ථ්‍යයක් ලැබෙන්නේ නැහැ. ඕක පැය විනාඩි 15න් කරන්න බෑ ළමයි. කරන්න පුළුවන් ඉතින් කන්ට්‍රෝලින් චීෆ් පැය දෙකක් දෙයියේ. තේරෙනවද? හොඳට ඕක පරිවර්තන කරන්න පැය දෙක හදලා තියෙන්නේ. ඒ නිසා බහුවර්ණ ප්‍රශ්න ඔබ අසාර්ථක කරගන්න එකක් කලබල වීම. නිසා වැඩි අවධානයක් බර තැබීම නොකිරීම. දෙවැනි එක තමයි ප්‍රශ්නේ තේරුම් නොගැනීම. විෂය නිර්දේශය ඔබේ ඇඟ තුලම තියෙනවා කියන්නකෝ සම්පූර්ණයෙන්ම. ඒක තේරෙනවද? ඒකත් අඩුවක් තමයි. අපි ඒක කතා නොකර ඉඳිමුකෝ. විෂය නිර්දේශය පුළුවන් ළමයි කියලා මම කියන්නේ. පුළුවන් වුණත් ඔබ ප්‍රශ්නෙට හරියට අවතීර්ණ වෙන්නේ නැහැ. ප්‍රශ්නේ නිවැරදිව අවබෝධ කරගන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ අවබෝධ කරගන්න පුළුවන්. මම හැමදාම දෙන අවවාදය තමයි බහුවර්ණ ප්‍රශ්නයක් පළවෙනි සැරේම කියවනකොටම පහසුවෙන් ඒකෙන් අහන්නේ මේකයි කියලා වැටහුනොත් ටිකක් සැලකිලිමත් වෙන්න. ලියන්න යන්න එපා. මට මේක මෙච්චරම ලේසියට තේරෙන්නේ ඇත්තටම මේකෙන් අහන්නේ මේකමද? මේ ප්‍රශ්නේ වෙන සැඟවුණු අර්ථයක් නැද්ද කියලා දෙපාරක් හිතන්න. මොකද එහෙම ඔබ ෂණිකව තේරුම් ගත්තට ෂණිකව තේරුම් ගන්න ඔබ සමහරවිට ප්‍රශ්නේ කියවන ප්‍රශ්නේ මුල හරිය ලබා දෙන වචන එක්ක සංකල්පයක් එක්ක ඔබේ ඔළුව යනවා රයිට් මේ අහන්නේ මෙතනින් කියලා. නමුත් ඒ තැන එතන නෙවෙයි වෙන තැන. ප්‍රශ්නේ අගට යද්දි තේරෙනවා ඔබ හිතපු ස්ථානයේ නෙවෙයි වෙන ස්ථානයකින් තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. ලේසි වුණොත් මං කියන්නේ දෙවරක් කියවන්න. දෙවරක් හිතන්න. ඊළඟට සමහර බහුවර්ණ ප්‍රශ්න තියෙනවා එක සැරේ නෙවෙයි දෙවෙනි සැරේ කියුවත් පැහැදිලි නෑ. ඔබ අන්දමන්ද මොකද්ද මේ අහන්නේ කියලා මටත් ඒක තියෙනවා. මම අවුරුදු 30 ගානක ඉගැන්වීමේ පළපුරුද්ද තිබිලා 30 ගානක් ප්‍රශ්න පත්‍ර දහස් ගානක් නිර්මාණය කළ අතපත ගාලා මටත් තියෙනවා. නමුත් මම දෙවන තුන්වන සැරේ කියවද්දි මම එක්ක මුලයි මැදයි කම්පෙයාර් කරනවා. එක්ක මැදයි අගයි කම්පෙයාර් කරනවා. එක්ක මුලයි අගයි සංසන්දනය කරනවා. ඔය තුනෙන් එකක් කරද්දි තුන්වෙනි වතාවේදී මේ අහන්නේ මේකයි කියලා දැනෙනවා. ඉතින් ඒක ඉවසීමෙන් කරන්න ඕන. සංයමයෙන් කරන්න ඕන. තේරුණාද? ළඟ ඉන්න කෙනාගේ උත්තර පත්‍රය දිහා බලන්නවත් එපා. තමන්ගේ විභාග ශාලාවේ ඉන්නේ තමන් විතරයි වෙන කිසිවෙක් නැහැ. තමන් සහ සුපරීක්ෂණය කරන ගුරුවරු හෝ ගුරුවරියන් පමණයි ඉන්නේ. වෙන කිසි කෙනෙක් නැහැ කියන මානසිකත්වය. මොකද අනිත් අයගේ උත්තර පත්‍රයක් දැක්කොත් ඒ තමන් දැක්කොත් එහෙම ඒගොල්ලෝ නිකන් තුන්වෙනි උත්තරේ මාක් කළා වගේ දැන් 3යි 4යි උත්තර දෙක ඔබ සිලෙක්ට් කරමින් ඉන්නවා. අර පැත්තට ගහලා දැක්කොත් 3 කියලා මාක් කරුවා ඔබත් 3ක් මාක් කරන්න පුළුවන්. නමුත් උත්තරේ 4 වෙන්න පුළුවන්. මොකද අර සංසන්දනයත් එක්ක තමයි දැන් ඔබ 3ද 4ද කියලා දෝලණය වෙමින් ඉන්න අතරේ 3 වගේ දැක්කම ඔබ හිතනවා රයිට් 3 තමයි. එතනට යන්න එපා. තනියම ඉපදෙන්න. මේ යන්නේ තනියම විභාග ලියන්නත් උණු තනියම. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගන්න. එහෙනම් ප්‍රශ්නයට ඔබ කලබලයට ප්‍රශ්න පත්‍රයට යොමු වෙනවා. ඒ නිසා ප්‍රශ්න කෙරෙහි ඔබ අවධානය බර තැබීම අඩුයි. දෙවෙනි කාරණය ප්‍රශ්න නිවැරදිව අවබෝධ කර නොගැනීම. ඔන්න ඔය දුර්වලතා දෙකෙන් අනිවාර්යයෙන්ම මිදෙන්න ඕනේ. තුන්වෙනි එක පොදු එකක්. මම හැමෝටම කියන්නේ ඒ තමයි හරියටම විෂය නිර්දේශය අවබෝධ කරගන්න නැත්නම් ඒත් මේ පේපර් එක අමාරුයි. සෙකන්ඩ් පේපර් එකට ඇතුළත් නොවූ පාඩම් පරිච්ඡේදවල සංකල්ප මේකට අනිවාර්යයෙන්ම ඇතුළත් කරනවා. තේරුණාද? ඒ නිසා මුළු පාඩම් පරිච්ඡේද සියල්ලම ආවරණය කරගත්තේ නැත්නම් මේ ප්‍රශ්න පත්‍රය ලියන්න අමාරුයි. අන්න ඒව ලුයි තියාගෙන ඕන මේ ඔබ විභාගයට මුහුණ දෙන්න. ඉතින් එවැනි අඩුපාඩු නැති කරන්න තමයි මේ අපි දැන් ඉඳන්ම කල්ැතුවම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කරන්නේ. සහ විභාග ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න සාකච්ඡාව කරන්නේ. පාඩමින් පාඩමේ කරනවානේ. තේරෙනවද? රයිට්. අපි මුලින්ම බලමු. දන්නවනේ මුලින්ම තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. නිවැරදි අංකය තෝරලා ප්‍රශ්න ඉදිරියෙන් තියෙනවා වරහන් ඇතුළත තිත්පෙළි ඒකේ අංක දාන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ 2000 වසරේ අහපු විභාග ප්‍රශ්න කීපයක් කියන්නේ මුලින්ම. පළවෙනි එක අලෙවිකරණය වඩාත් හොඳින් හැඳින්විය හැක්කේ. අලෙවිකරණය වඩාත් හොඳින් හැඳින්විය හැක්කේ. මොකද කියන්නේ බලන්න හිතන්න බලන්න උත්තරේ මොනවද කියලා. වෙළඳපොළ පර්යේෂණ හා නිෂ්පාදිත සැලසුම් කිරීම ලෙසය. එතකොට වෙළඳපොළ පර්යේෂණ හා නිෂ්පාදිත සැලසුම් කිරීම ලෙස කිව්වම අලෙවිකරණය සම්පූර්ණයෙන්ම කියවෙන්නේ නැහැ කියලා පැහැදිලිනේ. අලෙවිකරණයට අදාළ කාර්යයක් තමයි ඒකනේ. කාර්යන් බව ඇත්ත. නමුත් අලෙවිකරණ අර්ථකථනය කියවෙන්නේ නැහැනේ. ප්‍රචාරණය සහ විකුණුම් ප්‍රවර්ධන ලෙස. ඒකත් සමස්ත අලෙවිකරණය නොවේනේ. අලෙවිකරණයේ තුල සිදුවන කාර්යයන් දෙකක් ප්‍රචාරණයයි විකුණුම් ප්‍රවර්ධනයයි. බෙදාහැරීමේ මාර්ග තෝරා ගැනීම ලෙස. නිමෙවුම් වෙළඳපොළට ගෙනියන්න
විකල්ප බෙදහැරීම මාර්ග අතර සැසඳීමක් කරලා තෝරගන්න ඕනේ. ඒකත් අලෙවිකරණයේ කාර්යයක්. අලෙවිකරණයේ අර්ථකථනය නොවේ. මිල තීරණය කිරීම ලෙසය. මිල තීරණය කිරීමත් අලෙවිකරණයේ කාර්යයක්. සමස්ත අලෙවිකරණයේ ගම්‍ය වෙන්නේ නැහැ එකේ. උත්තර නැහැ. ඉහත සියල්ල අන්තර්ගත ක්‍රියාවලියක් ලෙසය. මොකද කියන්නේ? අපිට මේකට 100%ක්ම වඩාත්ම නිවැරදිම හොඳම උත්තරේ නැහැ. පැහැදිලිවම කියන්නේ මේ පහේම නැහැ. නමුත් වෙන නැති නිසා අපිට පස්වෙනි ගැන හිතන්න වෙනවා. ඉහත සියල්ල අන්තර්ගත ක්‍රියාවලියක් ලෙස. ඒක හරිනේ. අලෙවිකරණයේ කොහොම මේ ඔක්කොමයි තියෙන්නේ. වෙළඳ පොළ පරිවේෂණ, භාණ්ඩ සැලසුම් හදනවා, ප්‍රචාරණය කරනවා, විකුණුම් ප්‍රවර්ධනය කරනවා, බෙදහැරීමේ ක්‍රම තෝරගෙන බෙදහැරීම කරනවා, මිල තීරණය කරනවා. හරිනේ. මේ කොම අලෙවිකරණයේ කියන අර්ථකථනයේට සමස්ත අලෙවිකරණයේ කියන සංකල්පයට ඇතුළත් උපසංකල්පනේ. එහෙනම් අකමැත්තෙන් උනත් තෝරගන්න වෙන්නේ මේක. හැබැයි අලෙවිකරණේ වඩාත් හොඳින් හැඳින්වීම කිව්වම අදහස් කරන්නේ නිර්වචනයක්. තේර අර්ථකථනයක්. එකකින් අහන්නේ. හැඳින්වීම නැහන්නේ. නමුත් එහෙනම් ඒ අර්ථකථනයක සේයාවක් එක පිළිතුරකවත් නැහැ. නැති නිසා ආසන්න උත්තරය තමයි ඉහත සියල්ල අන්තර්ගත ක්‍රියාවලියක් ලෙස කියන පස්වෙනි උත්තරේ. දැන් මේකේ විකල්ප නැද්ද? මම හැමදාම කියනවා එක බහුවර්ණ ප්‍රශ්නයක් ඔබ සාකච්ඡා කළ අවසන් වුණාම ඒ තුලින් ක්ෂණිකව තව ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරන්න. මේකම පදනම් කරගෙන මේකම බේස් කරගෙන. දැන් මේක අපි මෙහෙම ඇහුවා කියලා. මේ උත්තර පහම දීලා අහනවා අලෙවිකරණයේ పూర్ව තත්වයක් නැත්නම් අලෙවිකරණයේ పూర్ව තත්වයන් අලෙවිකරණයේ ආරම්භක අවධියට අදාළ වන නිවැරදි කාර්යයන් ඇතුළත් පිළිතුරු. අලෙවිකරණයේ పూర్ව තත්වයට අදාළ නැත්නම් අලෙවිකරණයේ ආරම්භක අවස්ථාවට වඩා සමීපතම අලෙවිකරණ කාර්ය මොකක්ද? උත්තරේ මොකක්ද? ඒතර මොකක්ද? අලෙවිකරණයේ ආරම්භක අවස්ථාවට పూర్ව තත්වයට සමීපතම පිළිතුර. හවුත් මොකක්ද උත්තරේ? අනිවාර්යෙන් පළවෙනි එක උඩට. ඇයි? වෙළඳ පොළ පරිවේෂණ කරලා ගණිතනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා හඳුනා ගැනීමෙන් තමයි අලෙවිකරණය ආරම්භ වෙන්නේ. ඔබට මතක ඇති අපි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සාකච්ඡා කරද්දී අපි අනුමාන ප්‍රශ්නයක් කරා. අලෙවිකරණය පාරිභෝගිකයාගෙන් හෙවත් වෙළඳ පොළෙන් ආරම්භ වී පාරිභෝගිකයාගෙන් හෙවත් වෙළඳ පොළෙන්ම අවසන් වන ක්‍රියාවලියක් බව. එහෙනම් අලෙවිකරණය ආරම්භ වෙන්නේ වෙළඳ පොළ පරිවේෂණ මගින්. අවශ්‍යතා සහ වුමනා හඳුනගෙන ඒවත් ඉහළින්ම තෘප්තිමත් කළ හැකි වන ආකාරයේ නිවැරදි භාණ්ඩයක් බිහි කරලා වෙළඳ පොළට ගෙනියන්න පළමුව භාණ්ඩය පිළිබඳ සැලසුමක් හදනවා. නිෂ්පාදිත සැලසුම් සකස් කරනවා. එහෙනම් අලෙවිකරණයේ ආරම්භක අවස්ථාවට සමීපතම උත්තරය හොත් කිසි වාදයක් නැහැ. උත්තරේ 1. අන්න අපි තව ප්‍රශ්නයක් නිර්මාණය කළා මේකේ. තේරුණාද? එහෙම නැත්නම් මේකෙන් අහන්න පුළුවන් අලෙවිකරණයේදී වෙළඳ පොළට නිමෙවුම් ලබා දීමට වෙළඳ පොළට නිමෙවුම් ගෙන යාමට වඩාත් සමීපතම පිළිතුර මොකක්ද කියලා අහන්න පුළුවන් මේකේ. මේ පිළිතුරු පහම. මොකක්ද ඒතර ප්‍රශ්නේ? අලෙවිකරණයේදී නිමෙවුම් වෙළඳ පොළට ගෙන යාමට නැත්නම් ලබා දීමට වඩාත් සමීපතම පිළිතුර හැවුවොත් කිසිදු වාදයක් නැහැ. උත්තරේ මොකද්ද? 3. බෙදා හැරීමේ මාර්ග තෝරා ගැනීම. නිවැරදි ගැළපෙන වෙළඳ පොළ ව්‍යාප්තිය සලකලා බලලා වෙළඳ පොළ වැඩි ප්‍රමාණයක් ආවරණය කළ හැකි බෙදා හැරීමේ මාර්ගයක් තෝරගෙන තමයි භාණ්ඩ බෙදා හරින්න ඕනේ. එතකොට තමයි වෙළඳ පොළට භාණ්ඩ ගලාගෙන යන්නේ. අන්න තවත් ප්‍රශ්නයක් නිර්මාණය කළා. ওই වගේ ඔබට ප්‍රශ්න මේ තුලින් කීපයක්ම නිර්මාණය කරගන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය අලෙවිකරණයේදී වෙළඳ පොළ යනුවෙන් අදහස් කරනු ලබන්නේ ද මාකට් කියන එක. අලෙවිකරණයේදී වෙළඳ පොළ. මතකනේ? වෙළඳ පොළ කියනකොටම මට නම් මහාචාර්ය කොට්ලර් එයාගේ The Principles of Marketing කියන ග්‍රන්ථය තුලින් හඳුන්වා දීපු අර්ථකථනය තාම මතකයි. A market is people. A market is people. වෙළඳ පොළක් කියනු මිනිසුන්. But people alone do not make a market. මිනිසුන් විතරක් හිටියට වෙළඳ පොළක් හැදෙන්නේ නැහැ. තේරුණාද? A market requires not only willingness and but also the purchasing power. වෙළඳ පොළක් බිහි වෙන මිනිස්සු ඉන්න ඕනේ, මිනිසුන් ඉන්න ඕනේ. හැබැයි මිලදී ගැනීමේ කැමැත්ත නැත්නම් ආසාවක් හා මොකද්ද? ක්‍රය ශක්තියක් තියෙන්න ඕනේ. එහෙනම් මිලදී ගැනීමේ කැමැත්ත හා ක්‍රය ශක්තිය සහිත මිනිසුන් තමයි වෙළඳ පොළ කියන්නේ. එහෙනම් ඒකේ එයා පැහැදිලිවම කියනවා වෙළඳ පොළක අසහාය සාධකයේ කවුද? විකුණුම් කරුවා නෙවෙයි, ගැනුම් කරු හෙවත් ගනුදෙනු කරුවා නැත්නම් පාරිභෝගිකයා. ඒ කියන්නේ එක විකුණුම් කරුවෙකුට ගැනුම් කරුවන්
දසලක්ෂයක රුණත් බහන්න සපයන්න පුළුවන්. නමුත් විකුණුම්කරුවෝ දසලක්ෂයක් ඉඳලා එක ගැනුම්කරුවෙක් හිටියොත් ඔබට පේනවා වෙළඳ පොලක් නිර්මාණය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගැනුම්කරුවට ලොකු පීඩනයක් ඇති කරලා තේරෙනවද? එයාගේ සමාහට අවසන් කටයුතු තමයි කරන්න වෙන්නේ. ඒ නිසා වෙළඳ පොලක අසහාය සාධකයේ තමයි වෙළඳ පොලක ජීවයේ තමයි ප්‍රබලම සාධකයේ තමයි ගනුදෙනුකරුවා. එතකොට සාමාන්‍ය අපි කියන්නේ සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් හමු වන ස්ථානයක් කියලා. ඒක වඩා හොඳයි ගැනුම්කරුවන් විකුණුම්කරුවන් හමු වී කිසියම් ගනුදෙනු ක්‍රියාවලියක් නැත්නම් ආර්ථික කටයුත්තක් සිදු කරන ඕනෑම අවස්ථාවක් තමයි වෙළඳ පොලක් කියන්නේ. තේරෙනවද? බලන්න ඒ සමීපතම අර්ථකථනයක් තියෙනවද කියලා. විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කරන ස්ථානයකි. ටිකක් නෙවෙයි මේ සෑහෙන ඈතින් සමීපතාවයක් තියෙනවා. විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කරන තැනක් තමයි වෙළඳ පොල කියන්නේ. කියන්නේ වෙළඳ පොල ස්ථානයක්. යම් නිෂ්පාදිතයක් නිපදවීමට කැමැත්ත හා හැකියාව ඇති නිෂ්පාදකයින් සමූහය නෙවෙයි. පැහැදිලිවම නිෂ්පාදකයා වෙළඳ පොල කියලා ගණන් ගන්න නැහැ නේ. තේරෙනවද? නිෂ්පාදකයා පාරිභෝගිකයා මැදනේ වෙළඳ පොල ඇති වෙන්නේ. ඒක පැහැදිලිවම වැරදි. මේක පැහැදිලිවම වැරදි. මේක යම් ප්‍රමාණයක් හරි ගතියක් තියෙනවා. යම් නිෂ්පාදිතයක් මිලට ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති ගනුදෙනුකරුවන් සමූහය ගන්න. කොඩ්ලර්ගේ නිර්වචනයෙම තමයි මේක අරන් තියෙන්නේ මට පේන්නේ. කොඩ්ලර්ගේ නිර්වචනයෙම තමයි කන්ට්‍රෝල් චීෆ් උත්තරය අරන් තියෙන්නේ. යම් නිෂ්පාදිතයක් මිලදී ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති ගනුදෙනුකරුවන් සමූහයකි. A market requires not only willingness and but also the purchasing power කියලා එයාගේ පොතේ තියෙන අර්ථකථනයම ට්‍රාන්ස්ලේට් කරලා අරන් තියෙනවා. මිලදී ගැනීමට කැමැත්තක් තියෙන්න ඕනේ, හැකියාවක් නැත්නම් ක්‍රය ශක්තියක් තියෙන ගනුදෙනුකරුවන් සමූහයක්ද ඒක තමයි වෙළඳ පොල කියන්නේ. මම හිතනවා බොහෝ විට මේක තමයි උත්තරේ. එවනම් මේක 99%ක්ම මට විශ්වාසයි හරි කියලා. ඒ නිසා අපි කාලේ නාස්ති නොකර යටින් තියෙන පිළිතුරු දෙක කියවන්නේ නැතුව පිළිතුර සඳහන් කරන්න යනවද? කවදාකවත් නැහැ. එහෙම කරන්නේ නැහැ. ඔය මෝඩ වැඩේ කරනවා විශාල පිරිසක්. ඔබ කරන්නේ නැහැ කියලාත් මම විශ්වාස කරනවා. තේරෙනවද? ඔබ ඒ ගොඩට වැටෙන්න එපා. අනිවාර්යයෙන්ම ඉතුරු පිළිතුරු දෙක කියවන්න. කියවද්දි සමහර විට මීට වඩා අංග සම්පූර්ණ විදිහට මේ උත්තරේ හරි. කිසිදු වාදයක් නැහැ. නමුත් මීට වඩා අංග සම්පූර්ණ කරන්න පුළුවන් මේක. තේරෙනවද? මීට වඩා අංග සම්පූර්ණ කරන්න පුළුවන් කොහොමද? යම් නිෂ්පාදිතයක් මිලදී ගැනීමට කැමැත්ත හැකියාව සහිතව ගනුදෙනු ක්‍රියාවලියක් නැත්නම් ආර්ථික ක්‍රියාවලියක් සිදුවන තත්ත්වයක් උත් ඒක තමයි හොඳම උත්තරේ. ඉතින් එවැනි උත්තරයක් දෝ කියලා බලන්න කෝකටත් ඉතුරු පිළිතුරු දෙක කියවන්න. කෙටියෙන් කියනවා නම් කොච්චර විශ්වාස වුණත් පිළිතුරු පහම කියවන්න. පහම කියවලයි නිවැරදි තෝරගන්න. විකිණීමට භාණ්ඩ ඉදිරිපත් කරන විකුණුම් කරන සමූහයක පැහැදිලිවම නැහැ. මොකද වෙළඳ පොලක අසහාය සාධකයේ ගනුදෙනුකරුවා නම් එයාගේ පැත්තෙන් උන අපිට වෙළඳ පොල වැඩිපුර අර්ථකථනය වෙන්නේ. විකුණුම් කරුගේ පැත්තෙන් නෙවෙයි. විකුණුම් කරුත් සිටිය යුතුයි. විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කළ හැකි ඕනෑම ක්‍රමයකි. විකුණුම් ක්‍රමයක් නෑ. විකුණුම් ක්‍රමයේ වෙළඳ පොල වෙන්න බෑනේ. එහෙමනම් ඒකත් වැරදි සම්පූර්ණයෙන්ම. මේකත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු අනිකුත් උත්තර හතරම නැත්නම් හතරින් උත්තරේ තමයි සිලෙක්ට් කරන්න වෙන්නේ. විකිණීමට භාණ්ඩ ඉදිරිපත් කරන විකුණුම් කරන සමූහයක්. විකිණීමට ඉදිරිපත් කරනවා. ගැනුම් කරන වෙත. එහෙනම් ගනුදෙනු වෙනවා. කියන අපිට ඉංගිය පෙන්වනවනේ. වෙන උත්තර නැත්නම්. තේරුණාද? අපි හිතමු මේ 5 4 3 2 උත්තර හතරම නැත්නම් මොකක්ද උත්තරේ? විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කරන ස්ථානය. ඒක තමයි ගන්න වෙන්නේ. තේරුණාද? එහෙනම් උත්තරේ අනිවාර්යයෙන්ම 3. උත්තරේ අනිවාර්යයෙන්ම 3. අපි හිතමු මේ ප්‍රශ්නේ මේක වැදගත්කම ඒකයි මේකට ප්‍රශ්නෙට උත්තරේ ගන්න එක විතරක් නෙවෙයි. අපි ප්‍රශ්නේ මොකක්ද කියලා හඳුනා ගන්නවා නිවැරදි ප්‍රවේශයක් තුලින් නිවැරදි උත්තරේ තෝරනවා. ඒක හරි ඒක මූලික කාර්ය කියලා මම පිළිගන්නවා. එතනින් නොනැවති ඔබ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නේ විවිධ මානයන්ගෙන් විවිධ කෝණයන්ගෙන් විභාගයට යොමු වෙහැකි ආකාරය ගැන බලන්න, දකින්න, හිතන්න, නැත්නම් ලියන්න, අත්දකින්න. ඒ තුල අපිට ඔබට අනිවාර්යයෙන්ම ලොකු දැනුමක් ඒ වගේම ලොකු විෂය මානසිකත්වයක් නිර්මාණය වෙනවාමයි මනෝවිද්‍යාත්මකව. අපි හිතමු මෙහෙම ඇහුවා කියලා. අලෙවිකරණයේදී වෙළඳ පොළ පිළිබඳව අඩුම අදහසක් විද්‍යාමාන වන පිළිතුර ඇහුවොත් අලෙවිකරණයේදී වෙළඳ පොළ පිළිබඳ අඩුම අදහසක් විද්‍යාමාන වන පිළිතුර ඇහුවොත් මොකද්ද මේ උත්තර පහෙම සිලෙක්ට් කරන්න බලන්න. මේ දෙක ගන්න ඕනේ නැහැ. මොකද මේ දෙකේ වෙළඳ පොළ ගැන අදහසක් තියෙනවා. හරිද? එහෙනම් මේක හරියටම හරි. එහෙනම් 3ත් නෙවෙයි. එහෙමනම් 4ත් නෙවෙයි. එහෙමනම් 5ත් නෙවෙයි. එහෙමනම් උත්තර දෙකක් තියෙනවා. 2යි 5යි. මේ දෙකෙන් වෙළඳ පොළට
කිසිය කියන්නේ අඩුම සමීපතාවයක් තියෙන වෙළඳපොළ ගැන හැඟීමක් අඩුවෙන්ම දෙන උත්තරේ බලන්න දෙවෙනි එක. යම් නිෂ්පාදිතයක් නිපදවීමට කැමැත්ත හා හැකියාව ඇති නිෂ්පාදකින් සමූහයකි. විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කළ හැකි ඕනෑම ක්‍රමයකින්. මොකද්ද වඩාත්ම වැරදි එක? මේකනේ. දැන් නිෂ්පාදකයෝ නෙවෙයි නිෂ්පාදකයෝ ගත්තොත් අදාළම නෑ. මොකද වෙළඳපොළකට නිෂ්පාදකයා සම්බන්ධ නිෂ්පාදකයා යමක් නිපදවුවේ නැත්නම් වෙළඳපොළක් ඇති වෙන්නේ ඒක වෙනම කතාවක්. මම කියන්නේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට. වෙළඳපොළක සක්‍රීය භාවයට නිෂ්පාදකයා සම්බන්ධ නැහැ. වෙළඳපොළ සක්‍රීය භාවයට දෙන්නයි ඉන්නේ ගැනුම්කරු විකුණුම්කරු. එහෙනම් පැහැදිලිවම වැරදි එක දෙවෙනි එකයි. විකිණීම සඳහා භාණ්ඩ ඉදිරිපත් කළ හැකි ඕනෑම ක්‍රමයකින් කිව්වම ඒකත් ටිකක් අර වෙළඳපොළක් නිර්මාණය වෙන ක්‍රමයකට සම්බන්ධයි. ඒ නිසා ඒකත් පොඩ්ඩක් හරි සම්බන්ධයි. එහෙනම් වඩාත්ම වැරදි කැහුත් උත්තරේ 2. පැහැදිලිනේ? ඔන්න වගේ අපිට උත්තර පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ වෙනත් ආකාරයෙන්. ඒ කියන්නේ අපි බහුවර්ණ ප්‍රශ්න 10ක් කතා කරද්දී අඩුම ගානේ 20ක් 25ක් 30ක් කතා කරන මට්ටමට අපි මේකෙන් ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරනවා. ඒක තමයි අපි විෂය හදාරනවා කියන්නේ. පාඩම් කරනවා කියන්නේ ඒක තමයි. අධ්‍යයනය කරනවා කියන්නේ ඒක තමයි. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 3 වෙනි ප්‍රශ්නේ. නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගන්නා සාධකයක් නොවන්නේ. නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගන්නා සාධකයක් නොවන්නේ. එකක් තමයි අතරමැදියන්ගේ ස්වභාවය. තරඟකාරී භාණ්ඩවල ස්වභාවය. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා. පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව. ආදේශක භාණ්ඩවල සුලභත්වය. මොකද හිතෙන්නේ? මේ කියන්නේ කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදන අංශය තුල නිෂ්පාදන කළමනාකරුවෙක් වෙන්න පුළුවන්, නිෂ්පාදන ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් නිෂ්පාදන සැලසුම්කරු වෙන්න පුළුවන්. තේරුණාද? ප්‍රොඩක්ට් ඩිසයින් වෙන්න පුළුවන්. මොකද විධිමත් ව්‍යාපාරවල ප්‍රොඩක්ට් ඩිසයිනර්ස්ලා වෙනම ඉන්නවා. සාමාන්‍ය ව්‍යාපාරවල නම් නිෂ්පාදන කළමනාකරුම තමයි බොහෝ වෙලාවට ඒ ප්‍රොඩක්ට් ඩිසයින් එකේ ඩියුටි එක කරන්නේ. එක්ක ප්‍රොඩක්ෂන් ඉංජිනියර්, එක්ක ප්‍රොඩක්ෂන් මැනේජර්, එක්ක ප්‍රොඩක්ට් ඩිසයිනර්. කමන්නේ තුන් දෙනෙක් කවුරු හරි කිසියම් භාණ්ඩයක් ඩිසයින් කරනවා. ඒ කියන්නේ භාණ්ඩයේ හැඩය, ප්‍රමාණය, විලාසිතාව, ඒ වගේම ඇසුරුම ආදී අංගෝපාංග ඇතුළත් කරලා භාණ්ඩයක් හදන්න අවශ්‍ය සැලසුම මොකද කරන්නේ? නිර්මාණය කරනවා. එහෙම නිර්මාණය කරනකොට සාධක කීපයක් සලකනවා. අපි නිකම්ම මට හිතරෙන අදහසම නෙවෙයිනේ. ඒ අදහසට අපි බලනවා තව බාහිර සාධක කීපයක් සලකලා තමයි හොඳම ඩිසයින් එක කරන්නේ. මොකද කියන්නේ? අතරමැදියන්ගේ ස්වභාවය ගැන හිතන්න ඕනද? අතරමැදියෝ කියන්නේ සිල්ලර වෙලෙන්දු, තොග වෙලෙන්දු, තරවුකරු, නියෝජිත වැනි අයනේ. ඒගොල්ලන්ගේ ස්වභාවය කියන එක තේරුම මොකක්ද? ඒගොල්ලන්ගේ ස්වභාවය. ඒගොල්ලන්ගේ පෙනුම, පෞරුෂත්වය ඒවනේ. ඒව අදාළද? අදාළ නැහැනේ. අතරමැදියෝ කළු වුණත් සුදු වුණත් අපිට මොකද භාණ්ඩයකට ඒක බලපාන්නේ නැහැ. අතරමැදියා ලෝභ වුණත් නිර්ලෝභී වුණත් අදාළ නැහැනේ භාණ්ඩ නිර්මාණයට. අතරමැදියන්ගේ ආදායම් තත්ත්වය අදාළද නැහැනේ. අතරමැදියෝ නෙවෙයිනේ අපි අපේ වෙළඳපොළ කියලා සලකන්නේ ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවන්ගේ ආදායම් තත්ත්වය ගැන හිතන්න ඕනේ. අතරමැදියන්ගේ ආදායම් තත්ත්වය අවශ්‍ය නැහැ. අතරමැදියන්ගේ පවුලේ තත්ත්වය, පවුල් පසුබිම ඕනද? අවශ්‍ය නැහැ. එහෙනම් පැහැදිලිම උත්තරය ඔක තමයි. පළවෙනි එක. අතරමැදියන්ගේ ස්වභාවය ගැන හිතන්න ඕනේ නැහැ. සැලකිල්ලට ගන්න ඕනේ නැහැ. නමුත් තරඟකාරී භාණ්ඩ ස්වභාවය අනිවාර්යයි. අනිවාර්යයිනේ. තරඟකරුවන්ගේ භාණ්ඩවල ස්වභාවය බලන්න ඕනේ. ඒගොල්ලන්ගේ හැඩය, වර්ණය, ඒගොල්ලන්ගේ පාවිච්චි කරන ඇසුරුම, ඒකට තියෙන වෙළඳපොලේ පිළිගැනීම, ඇට්‍රැක්ෂන් එක බලන්නම ඕනේ. ඒකෙන් අපිට යමක් ගත හැකි නම් අපි ඒකෙනුත් ආදර්ශයට අරගෙන තමයි අපේ ප්‍රොඩක්ට් එක ඩිසයින් කරන්න ඕනේ. නමුත් ඒ තරඟකරුවන්ගේ භාණ්ඩවලට ඉල්ලුම ඉතාම අඩු මට්ටමකටන් තියෙන්නේ. මොකද එන්නේ නම් අතරමැදියන්ගේ භාණ්ඩවල ස්වභාවයත් අපිට වැඩක් නැහැ. අපි ඒ පැත්ත කෙලින්ම මතක් කරලා අපි අලුත්ම විදියකට ඩිසයින් කරන්න ඕනේ. ඒක හරි. තරඟකාරී භාණ්ඩ කිව්වා. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා. හිතන්න මේපැයි. අපි විශේෂයෙන්ම ඉලක්ක ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි මට්ටමින් වුණ භාණ්ඩය ඩිසයින් කරන්න. තෘප්තිමත් කරන්න බැරි නම් ඒත් වැඩක් නැහැ. ඒක හිතන්න ඕනේ. පාරිභෝගික මිලදී ගැනීම හැකියාව අනිවාර්යයි. පාරිභෝගිකයන්ගේ ආදායම අනුව ඒගොල්ලන්ට වැය කළ හැකි ආදායමක් තියෙනවනේ. ඒවත් ක්‍රය ශක්තිය කියන්නේ ඒකනේ. වැය කළ හැකි ආදායම තමයි ක්‍රය ශක්තිය කියන්නේ. ඒකට ගැලපෙන මිලක් වෙන්න ඕනේ. දැන් අපි තුමු සබන් වර්ගයක් කියලා. පවතින ආර්ථික තත්ත්වයන් යටතේ පාරිභෝගිකයන්ගේ ඒක පුද්ගල ආදායම අනුව පාරිභෝගික ඒක පුද්ගල ආදායම per capita income එක අනුව අපි හිතමු සබන් කැටයකට වියදම් කරන බල රුපියල් 50යි කියන්නකො. එහෙනම්
අපි සබන් කැටයක් ඩිසයින් කරන රුපියල් 100කට වැඩක් නැහැ මිලදී ගන්නෑ 50කට 55කට බොහෝ විට හොඳයි 45කට පුළුවන් නම් ඒ වගේ ඩිසයින් කරන්න ඕන. ඊළඟට ආදේශක භාණ්ඩ වල සුලභත්වයක් හිතන්න ඕන. ආදේශක භාණ්ඩ කොච්චරක් තියෙනවද? ඒවට කොච්චර ඉල්ලුමක් තියෙනවද? ඒවැ කොච්චර නිෂ්පාදිතේ නිමාවේ සාර්ථකත්වයක් තියෙනවද? එය අභිබවා යන ප්‍රොඩක්ට් එකක් තමයි අපි ඩිසයින් කරන්න ඕනේ. නම් මේ කරුණු හතරම හරි. මේ කරුණු හතරම භාණ්ඩයක් නිර්මාණය කිරීමේදී සැලකිලි දැක්වීම සාධක වෙනවා. එහෙනම් සැලකිලි නොගන්න එක තමයි අතරමැදියන්ගේ ස්වභාවය. උත්තරේ පළවෙනි එක. පළවෙනි එක. ඔය ප්‍රශ්නේ අපි වෙන විදිහකට බලමුද? නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු ප්‍රධානම සාධකය වන්නේ නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේදී සලකා බැලිය යුතු ප්‍රධානම සාධකය වන්නේ කියලා කිව්වොත් අපි හිතමු මේකේ පළවෙනි උත්තරේ නෑගිලි හිතන්නකෝ. දැන් උත්තර හතරයි. මේ උත්තර හතරෙන් අහනවා නිෂ්පාදිතයක් නිර්මාණය කිරීමේදී සැලකිලි දැක්විය යුතු ප්‍රධානම සාධකය. දැන් මොකද්ද උත්තරේ? හතරම හරි. ප්‍රධානම උත්තරය අහන්නේ. මොකද්ද එතකොට? තරංකාරී භාණ්ඩවල ස්වභාවය. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා. මිලදී ගැනීමේ හැකියාව. ආදේශක භාණ්ඩවල සුලභත්වය. මොකද්ද ප්‍රධානම සාධකය? මොකද හිතෙන්නේ? ප්‍රධානම සාධකය තමයි 3. ඒ කියන්නේ ආදේශක භාණ්ඩ දිහා බලලා පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තියට ගැළපෙන මට්ටමේ මිලක් සහිත භාණ්ඩයක්. ඒ වගේම තරඟකරුවන්ගේ භාණ්ඩ දිහා බලලා භාණ්ඩයක් ඩිසයින් කරන්න පුළුවන්. නමුත් එය පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න සමත් නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා අංක 1 වෙන්නේ මොකද්ද? පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කළ හැකි බව. තෘප්තිමත් කළ හැකි මට්ටමින් ඕනේ භාණ්ඩ ඩිසයින් කරන්න. එහෙනම් ප්‍රධානම සාධකය එතකොට 3 වෙනි එකයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. භාණ්ඩයක මිල තීරණය කිරීමේදී සැලකිය යුතු මූලික සාධකය වනු. භාණ්ඩයක මිල තීරණය කිරීමේදී සැලකිය යුතු මූලික සාධකය වන්නේ. මතකනේ? දැන් භාණ්ඩවල මිලක් තීරණය කරද්දී මූලික සාධක 3ක්නේ දැන් අලුත්ම ක්‍රමයට සලකලා බලන්නේ. අර පෙර පැවති වගේ අපි දැන් 2012-13 වර්ෂ වෙනකම්ම සාමාන්‍යයෙන් ඉවකට හිටපු කන්ට්‍රෝල් චීෆ් සාධක ගොඩක් සැලකුවා. සාධක 7ක් 8ක් 10ක් විතර සලකන්න පුළුවන්. දැන් 2012න් 13න් පස්සේ දැන් සලකන්නේ සාධක 3. ඒවා තමයි 3Cs කියලා අපි තියරි පාඨයේදී කතා කරේ. මතකද 3Cs? මොකක්ද එකක්? එකක් තමයි කොස්ට්. ඒ කියන්නේ භාණ්ඩයේ පිරිවැය නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය ඉක්මන මිලක් වෙන්න ඕන. අනිත් එක මොකද්ද? දෙවෙනි C එක කස්ටමර්ස් ඩිමාන්ඩ්. ගනුදෙනු කරුගේ ඉල්ලුම. කස්ටමර්ස් ඩිමාන්ඩ්. ඉල්ලුම වැඩි නම් වැඩි මිලක් නියම කරන්න පුළුවන්. ඉල්ලුම අඩු නම් වැඩි මිලක් නියම කරොත් විකිනෙන්නේ නැහැ. ඒ නිසා අඩු මිලක් නැත්තම් ලෝ ප්‍රයිස් එකක් නියම කරන්න වෙනවා. තුන්වෙනි එක තමයි කම්පිටිටර්ස් ප්‍රයිසස්. තරඟකරුවන්ගේ භාණ්ඩ වලට දාගෙන මිල කරන්න. තරඟකරුවන්ගේ මිල කරන්න. දැන් මම හදන්නේ අපි හිතමු ඉටිපන්දම් නම් තව තරඟකරු 8 දෙනෙක් ඉටිපන්දම් හදනවා. ඒ 8 දෙනාගේම ඉටිපන්දම් වලට යොදාගෙන ඇති මිල ක්‍රම 8 දිහා බලලා තමයි මම මිලක් සිලෙක්ට් කරන්න ඕනේ. ඒ 8ටම ගැළපෙන මට්ටමින් බොහෝ වෙලාවට ඊට සමීප සමානුරූපව ඒ 8 දෙනාටම වඩා චුට්ටක් අඩු මිලක් වුණොත් එහෙම මගේ ඉටිපන්දම් වලට විශාල ඉල්ලුමක් වර්ධනය කරන්න පුළුවන්. එහෙමනේ අපි මිල තීරණය කරන්නේ. ඔය සාධක තුන තමයි මිල තීරණය කිරීම සලකන සාධක. මතකනේ? අපි ඉගෙන ගත්තා පිරිවැය කියලා කියන්නේ මිල නියම කිරීමේ පසුබිම තීරණය කරන්නේ ඒකෙන්. මිල නියම කරන්න අවශ්‍ය පසුබිම පෙන්වන්නේ ඒකෙන්. හරිනේ පිරිවැය. අපි මිලක් තීරණය කරාම ඒ මිලෙන් ප්‍රොඩක්ෂන් කොස්ට් එක කවර් වෙන්න එපයි. නිෂ්පාදන පිරිවැය ආවරණය වෙන්න ඕන. මිල අපි මිල ලකුණු කරලා මිලක් තීරණය කළා ඒ මිලට වික්කම ලැබෙන මුදලින් ආපස්සට බලද්දී අපේ නිෂ්පාදන පිරිවැය පසුබිමේ තියෙනවා. ඒක ආවරණලා තියෙනවා. නැත්තම් ලාභ ලබන්න බෑනේ. අලාභ ලබන්න. ව්‍යාපාර බංකොලොත් වෙනවා. එහෙනම් මිල කිරීමේ නැත්නම් මිල නියම කිරීමේ පසුබිම තමයි නිෂ්පාදන පිරිවැය නැත්නම් කොස්ට් එකෙන් බලන්නේ. අනිත් එක කස්ටමර්ස් ඩිමාන්ඩ් ගනුදෙනුකරුගේ ඉල්ලුම. ඒකෙන් මිල නියම කිරීමේ සීමාව නැත්නම් ඉම පෙන්වනවා. මිල නියම කිරීමේ සීමාව මිල කොච්චර ඉහළ මිලකට යන්න පුළුවන්ද? නැත්නම් කොච්චර පහළ මිලකද ඉන්න වෙන්නේ? සීමාව. මිල කිරීමේ සීමාව පෙන්වුම් කරන්නේ. ඉල්ලුම ඊටාම ඉහළ නම් ඉතා ඉහළ මිලකට මිල සීමාවක දක්වා යන්න පුළුවන් බව පෙන්වනවා. ඉල්ලුම අඩු නම් අඩු සීමාවක නැත්නම් අඩු මිලක් දක්වා
අඩු මිලක් තුළ ඉන්න වෙනවා කියලා අපට සීමාව පෙන්වනවා. අනික තරගකරුවන්ගේ මිල ගණන් කම්පිටිටර්ස් ප්‍රයිසස්. ඒ කියන්නේ මිල නියම කිරීමේ පසුබිම පෙන්눔 කරන්නේ ඒක. නැත්නම් මිල නියම කිරීමේ මග සලකුණුනේ. සෝරි. මිල නියම කිරීමේ මග සලකුණු. තරගකරුවෝ ඉන්නේ කොහෙද? වෙළඳ පොලේ. මග. එහෙනම් ඒගොල්ලන්ගේ මිල ගණන් දිහා බලලා ඒවට ගැළපෙන මිලකුත් වෙන්නට ඕන. එහෙනම් උත්තරේ මොකක්ද? පාරිභෝගික ආදායම අපට අයින් කරන්න වෙනවා. ඒක නෙවෙයි. තරගකාරී භාණ්ඩවල මිල තියෙන උත්තරේ කම්පියුටර්ස් ප්‍රයිසස් ඒක හරි. ආදේශක භාණ්ඩවල මිලත් අපි සලකන්න ඕනේ ප්‍රධානම නෑ එකක්. භාණ්ඩවල පිරිවැය ඒකත් බලන්නට ඕනේ. ඔව් භාණ්ඩවල පිරිවැය ඒකත් බලන්නට ඕනේ. ඊට පස්සේ ඉල්ලුම් නම්‍යතාව ඒකත් ප්‍රධානම නෑ. ඉල්ලුම වෙනස් වීමේ ස්වභාවය. ඉල්ලුම නෙවෙයිනේ. එහෙනම් තුනක්ම අපි අයින් කර උත්තර දෙකක් තියෙනවා දෙකම හරි. දෙකම හරි නිසා අපි 2 සහ 4 කියලා ලියනවද? එහෙම ලියන්න බෑ. එහෙම ලියන්න බෑනේ. අපි උත්තර දෙකෙන් අපි මේ උත්තර දෙක දානවා තරාදියකට. දැන් මම වැඩි බරක් තියෙන වැඩි කියන්නේ බරට පහත් වෙනවනේ. ඒ පහත් වෙන උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. දැන් දාන තරාදියට. මොකක්ද උත්තරේ? ඕගොල්ලෝ සම්බන්ධ වෙන්නේ දැන් මේක මමම නිකන් තර්ක කළා හරියන්නේ නැහැ. මේ මම කරන මම තර්ක කරන්නේ ඔබ වෙනුවෙන්. මම හිතන්නේ මම තුල ආරූඪ වෙලා තියෙන ඔබයි ශිෂ්‍යෝ. දරුවෝ විභාගෙ ලියන. ඒ නිසා ඔබට මාව සමීප කරගන්න. මාව ආරූඪ කරගන්න ඔබ. මම ඔබ ආරූඪ කරගත්තා වගේ. එහෙමනේ වෙන්න ඕනේ. ඒ නිසා ආරූඪ කරගෙන මම කරන තර්කය ඔබ කරන්න. ඔබටයි මේ තර්ක කරන්න මට නෙවෙයි. එතකොට මොකද්ද මේ දෙකේ වඩා හරියන්නේ? දැන් අර 3C's නේ මතකනේ 3C's වලදී 3C's වලට අදාළව පළවෙනි එක හරි. පළවෙනි එක තමයි මේ දෙවෙනි උත්තරේ. ඊට පස්සේ දෙවෙනි එකත් හරි. ඒක තමයි භාණ්ඩවල පිරිවැය. හතරවෙනි උත්තරේ. නැත්තේ තුන්වෙනි එක තමයි නැත්තේ. ඒ කියන්නේ තරංකාරී භාණ්ඩවල මිල ගණන් තියෙනවා, භාණ්ඩේ පිරිවැය තියෙනවා, කස්ටමර් ඩිමාන්ඩ් කියන එක නැහැ. කස්ටමර් ඩිමාන්ඩ් කියන එක නැහැ. මේක නෑ. මෙතන තේරෙනවනේ රයිට්. අනිත් දෙක හරිනේ. කොස්ට් කියන එක හරි. නැත්නම් කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් කියන එක ඒක තමයි භාණ්ඩවල පිරිවැය. ඒත් එක්කම කම්පිටිටර්ස් ප්‍රයිසස් තරංකාරී භාණ්ඩවල මිල ගණන් තියෙනවා. දැන් මොකද කියන්නේ? දැන් අහන්නේ මිල තීරණය කිරීම සැලකිය යුතු මූලික සාධක එකයි අහන්නේ. එතකොට තියෙන එකයි. එතකොට උත්තරේ one and only answer. එහෙමනේ. දෙකක් නෑනේ. මොකද්ද වඩා හරි? තරංකරුවන්ගේ භාණ්ඩවල මිල ගණන් බලලා ඒකට ගැලපෙන්න ඒගොල්ලන්ගේ මිල ලයින් එකේ මිලක් තීරණය කරන්න පුළුවන්. නමුත් ඒකෙන් අපේ නිෂ්පාදන පිරිවැය ආවරණය වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? පාඩු ලබනවා. විකිරණ වාරයක් පාසා පාඩු ලබනවා. කියන්නේ ව්‍යාපාරේ බංකොලොත් භාවයටපත් වෙනවා. එහෙනම් එතනනේ මේ ප්‍රධාන සාධකයේ මොකද්ද? කොස්ට් එක. අපේ නිෂ්පාදන පිරිවැය ආවරණය වෙන්න ඕන. නිෂ්පාදන පිරිවැය අභිභවාගීය මිලක් විය යුතුයි. එතනින් අපි වැඩේ පටන් ගන්න. අපි වෙළඳ පොලේ සර්වයිව් වෙන්නේ වෙළඳ පොලේ අපි නොවැටි අකණ්ඩව සක්‍රිය වෙන්න නම් අපිට පිරිවැය ආවරණය වෙලා තව අඩු ගානේ මෙහෙයුම් වියදම් හරි පියව ගන්න චූටි ලාභයක් හරි ඕනේ. එහෙනම් ප්‍රධානම සාධකය මොකක්ද එහෙනම්? භාණ්ඩවල පිරිවැය කියන එකයි. ඒක නොතිබුණා නම් තමයි අපි දෙවෙනි එකට යන්නේ. පැහැදිලිනේ? උත්තරේ 4. අපි හිතමු මේ ප්‍රශ්නේ මේ විදියට. භාණ්ඩයක මිල තීරණය කිරීමේදී සැලකිය යුතු සැලකීමට අවශ්‍ය නොමැති ප්‍රධාන සාධකය. සලකන්න සාධක නෙවෙයි සලකන්නේ නැති එකෙත් ප්‍රධානම සාධකය. සලකන්න අවශ්‍ය වෙන සාධකය. නැත්නම් මිල කිරීමට බල නොපාන ප්‍රධානම සාධකය. මිල කිරීමේදී සැලකිල්ලට භාජනය නොකරනු ලබන ප්‍රධාන සාධකය. සැලකිල්ලට භාජනය නොකරනු ලබන කිව්වොත් මොකක්ද උත්තරේ? පාරිභෝගික ආදායම ගැන හිතන්න ඕනේ. ආදායම අනුවනේ මිල තීරණය කරන්නේ. ආදායම අනුව පාරිභෝගික ආදායම වැඩි නම් වැඩි මිලක් පුළුවන්. නැත්නම් අඩු මිලක්. තරංකාරී භාණ්ඩවල මිල ගණන් හිතන්නම ඕනේ. ආදේශක වන භාණ්ඩවලත් මිල හිතනවා නම් හොඳයි. ඒකත් තරංකාරී භාණ්ඩ සමාන වටේ පස්සේ මෙනවනේ ඒකත් හිතනවා නම් හොඳයි. භාණ්ඩවල පිරිවැය අනිවාර්යෙන් බලන්න. මොකද්ද? ඉල්ලුම් නම්‍යතාවය වැඩක් නැහැ. ඉල්ලුම් නම්‍යතාවය තරම් වැදගත් නැහැ. ඉල්ලුම බලන්න ඕනේ. ඉල්ලුම් නම්‍යතාවය ඉල්ලුම වෙනස් වීමේ නැත්නම් ඉල්ලුම දෝලණය වීමට තියකියාව ඒ තරම් සැලකිලි ගන්න ඕනේ. එහෙමනම් උත්තරේ 5. එහෙමනම් උත්තරේ 5. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ.
අලෙවිකරණ මිශ්‍රය 4 piece කියද්දිම මතක් වෙන මේක භාණ්ඩවලටද සේවාවලටද භාණ්ඩ ස්පර්ශ කළ හැකි භාණ්ඩ අලෙවිකරණයට යොදා ගන්න ප්‍රධාන අලෙවිකරණ උපාය මාර්ගය තමයි අලෙවිකරණ සම්පාත මිශ්‍රය. සේවාවක් අලෙවි කිරීම සම්බන්ධයෙන් යොදා ගන්න අලෙවිකරණ සම්පාතය තමයි සේවා මිශ්‍රය කියලා අපි කතා කරේ. එතකොට 7 piece මේකේ 4 piece නේ product price place promotion. සේවාවලට આવොත් ඊට අමතරව තව තුනක් වෙනවා people process physical environment. මතකයි එහෙනම් මේ අහන්නේ භාණ්ඩ සම්බන්ධයෙන් 4 piece කියලා දීලා තියෙනවනේ. අන්තර්ගත කාණ්ඩේ. ලේසිම ප්‍රශ්නයක්. පළවෙනි එක නිෂ්පාදිතේ හරි. ක්‍රියාවලිය වැරදි. ක්‍රියාවලිය වැරදි. මේක හරි. ප්‍රවර්ධනයත් හරි. මිලත් හරි. තුනක් තියෙන එකක් නෑ ඒස ගන්න බෑ. නිෂ්පාදිතේ හරි ප්‍රොඩක්ට්. ප්‍රයිස් හරි මිල. බෙදාහැරීම හරි ස්ථානයේ ප්ලේස්. ප්‍රවර්ධනය හරි ප්‍රොමෝෂන් උත්තරේ. ඉතින් උත්තරේ දෙක. දැන් ඒ නිසා දැන් හරිනේ. මේක 100%ක්ම හරිනේ. ඒ නිසා යට තුනම කියුවේ නැතත් කමන්නේ මේ වගේකදී මං කියන්නේ පුරුදු වෙන්න එපා. මේකෙදි පොත් තප්පර 3-4න් ඉතුරු උත්තර තුනක් කියවන්න. තප්පර 3න් කියවන්න පුළුවන් මේක කුංචිනේ. කියවුවම තේරෙන්නේ නැහැ මේක තමයි උත්තරේ කියන එක. මොකද මීට වඩා හොඳ විදිහකට දීලා තියෙන බලන්න උත්තරේ. අපි හිතමු නිෂ්පාදිතේ හරි. යන්ත්‍රාගාර අදාළ නැහැ. වැරදිනේ ගන්න බෑ නිසා. මිල ප්‍රවර්ධනය හරි. නිෂ්පාදිතේ හරි දැවටුම නැහැ. දැවටුමත් නිෂ්පාදිතම කොටසක්. ඒ නිසා එකක් ගන්න බෑ යන්ත්‍රාගාර ගන්නත් බෑ. ඊළඟට නිෂ්පාදිතේ හරි මිල හරි යන්ත්‍රාගාර ගන්න බෑ. මහජන සම්බන්ධතාවත් ගන්න පුළුවන් කියමුකෝ ප්‍රවර්ධනය කියලා ඒත් ගන්න පුළුවන්. එතකොට එහෙමනම් උත්තරේ තමයි අපි ඉස්සෙල්ලා සිලෙක්ට් කරා වගේ දෙක. දැන් මේක විවෘතයි. මේක ඇවිල්ලා අර සැඟවුණු අර්ථ නැහැ. නේ? සැඟවුණු අර්ථ මේක නැහැනේ. latent definition නැහැ. latent definition මේකේ නැහැ. නමුත් latent definition ඇතුළත් වුණොත් සැඟවුණු අර්ථ ඇතුළත් වුණොත් මේ උත්තරේ ටිකක් සංකීර්ණ වෙනවා. දැන් මේක සරලම ප්‍රශ්නයක්. උත්තරේ දෙක. දැන් ප්‍රශ්න පහක් කතා කරන්නේ බහුවර්ණ. පහම අමාරුයි. අමාරු වන්නේ. හිතන්න මේ ප්‍රශ්න පහ විතරක් පේපර් එකට දුන්නා නම් ෆස්ට් පේපර් එකේ දැන් අපි ලකුණු 100ක් ගත්තානේ. එහෙම හිතන්න දැන් බලන්න අපි පඩියෙන් පඩිය වුණා අපි නගින්නනේ කන්දකට එකපාරට පඩි ගණනාව පාස් කරන්න බෑනේ. ඉතින් එහෙම වෙනකොට අපිට එකක්වත් වැරදුන්නේ නැහැ. පුළුවන් ඔය වගේ තමයි ප්‍රශ්න 30ම හරියන්නේ. කරන්න පුළුවන්. මම කියන්නේ මේ ප්‍රශ්නේ මීට වඩා වෙනස් ආකාරයකින් දෙන්න පුළුවන්. මේක විවෘතයි. ආවෘත විදියට මේ ප්‍රශ්නේ ආවෘත ස්වරූපේ. ඔය ප්‍රශ්නේ ආවෘත ස්වරූපයෙන්. ඔය ප්‍රශ්නේ ආවෘත ස්වරූපයෙන් එන්න පුළුවන්. ආවෘත ස්වරූපයෙන්. ඔන්නක තමයි නිර්මාණය කියන්නේ. ඕක තමයි පාඩම් කරනවා කියන්නේ. මේක තමයි පාඩම් කරනවා කියන්නේ. නෝට්ස් කර පාඩම් කරන එක නෙමෙයි. ආවෘත ස්වරූපයෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු හදන්න පුළුවන්. මම නිකන් එකක් අපි පහම ලියන්නකුත් කාල නාස්තින අපි එකක් දෙකක් ලියමු. මම නිකන් ලියනකො එකක්. පළවෙනි එක තමයි ප්‍රචාරණය. ඊළඟ එක තමයි පෞද්ගලික අලිවිය. ඊළඟ එක තමයි මිල. ඊළඟ එක තමයි බෙදාහැරීම. දෙවැනි එක අපි හිතමු ඇසුරුම් කිරීම නැත්තම්. අපි හිතමු සාම්පල් බෙදාහැරීම. ඊළඟ අපි හිතමු ප්‍රමාණ වට්ටම් ලබා දීම. ප්‍රවර්ධනය, නිෂ්පාදිතය, මිල කිරීම. ඊළඟ අපි හිතමු ඊළඟට අපි ලියමු බෙදාහැරීමේ මාර්ග. මෙහෙම ඇහුවොත් බලන්න මේ අර ප්‍රශ්නෙම අනිත් උත්තර තුන අපි වැරදි කියලා හිතමු. මේ උත්තර දෙකෙන් හරි එක මොකක්ද?
භාණ්ඩ සම්බන්ධයෙන් පවතින භාණ්ඩ මිශ්‍රය. භාණ්ඩ මිශ්‍රය 4 piece අහන්නේ මොකක්ද? පළවෙනි එක කියන්නේ product price place promotion නිෂ්පාදිතය මිල ස්ථානය ප්‍රවර්ධනය කියන එක මේකේ තියෙනවා. ප්‍රචාරණය ගන්න පුළුවන්. ප්‍රචාරණය කොහොම මොකක්ද ප්‍රවර්ධනය? ප්‍රවර්ධනය එක ඒක ප්‍රවර්ධනය කියන වචනේම ඕනේ නැහැ නේ. ප්‍රවර්ධනයේ උපාංගය ලියුවොත් අපිට ගන්න පුළුවන් හරිනේ. එහෙනම් මේක ප්‍රවර්ධනය එක හරියි. පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. ඒකත් හරි. හැබැයි ඒකත් ප්‍රවර්ධනය. ප්‍රවර්ධනයේම කොටස් දෙකක් මේ තියෙන්නේ. එහෙනම් එකම සෙක්ෂන් එකේ කොටස් දෙකක් ගන්න බෑනේ. මේ දෙකම ප්‍රවර්ධන ක්‍රම දෙකක්. එහෙනම් මේ දෙකම එකයි. මොකද්ද ප්‍රවර්ධනය? එහෙනම් මිල තියෙනවා ප්‍රයිස්. අනිත් එක බෙදහැරීම තියෙනවා ප්ලේස් ස්ථාන. මොකද්ද නැත්නම් ප්‍රොඩක්ට් නෑ. ප්‍රොඩක්ට් නෑ නිෂ්පාදිත උත්තරයක් නෑ. එහෙනම් මේකේ තියෙන කොටස් තුනයි. හතරක් වුණාට මේ දෙකම එකයි. ඒ නිසා ඒක වැරදි. මේක ඇසුරුම් කිරීම, සාම්පල් බෙදහැරීම, ප්‍රමාණ වට්ටම් ලබා දීම, බෙදහැරීම මාර්ග. ඒක තියෙනවා. ඒකෙත් නෑ වගේ වැළුවෙලමට. නමුත් තියෙනවනේ. ඒක තමයි උත්තරේ. මෙතන තියෙනවා භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවි කරන සම්පාති උපාංග. මොනවද? නිෂ්පාදිතය ප්‍රොඩක්ට්. කිව්ව මොකක්ද තියෙන්නේ? ඇසුරුම් කිරීම. භාණ්ඩයක් හදලා ඇසුරුම් කරන්න එපා. එහෙනම් නිෂ්පාදිතයම කොටස ගන්න. නිෂ්පාදිතය කියන වචනේ වෙන්න ඕනේ නැහැ. මේ වගේ දෙන්නත් පුළුවන්. සාම්පල් බෙදහැරීම. මොකක්ද ඒ තියෙන්නේ? ප්‍රවර්ධනය. එක ප්‍රවර්ධන ක්‍රමයක් තමයි ආරම්භයේදී නොමිලේ සාම්පල් දෙන එක. සාම්පල් දීලා අපි පාවිච්චි කරලා ඒක සතුරු නම් අපි නැවත ගන්නවා. එහෙනම් අන්න ප්‍රවර්ධනය. ප්‍රවර්ධනය කියන වචනේ වෙනුවට දීලා තියෙන ඒකේ උපාංගය. අනිත් එක තමයි ප්‍රමාණ වට්ටම. ඒ කියන්නේ වැඩි වැඩියෙන් මිලදී ගන්නකොට දෙන වෙළඳ වට්ටම වැඩි කරනවා. අඩුවෙන් ගනිද්දී අඩු කරනවා. එහෙනම් විශාල ප්‍රමාණයන්ගේ මිලදී ගැනීමට පෙළඹවීම සඳහා තමයි ප්‍රමාණ වට්ටම් දෙන්නේ. අපි ඒතකොට වැඩිපුර ගන්නවා. වැඩිපුර වට්ටම් ගන්නවා. එහෙනම් මොකද්ද ඒක? මිල කිරීමට සම්බන්ධ. මිලණය කියනකොට දීලා තියෙනවා. තුනයි. ඊළඟට බෙදහැරීමේ මාර්ග. විකල්ප බෙදහැරීමේ මාර්ග තියෙනවා. අයින් අපි බෙදහැරීමේ මාර්ගයක් තෝරගන්නවා. නැත්නම් අපි තුන් දීලා තිබුණා කියලා මේ වෙනකොට අපි තුන් මේක නැතුව දීලා තිබුණා කියලා හිතන්නකෝ. ශූන්‍ය මට්ටමින් බෙදහැරීම කියලා. ඒත් හරි. එහෙනම් බෙදහැරීම එක ක්‍රමයක්. මොකද්ද? අතරමැදි එන තුන නිෂ්පාදකයේ විසීම බෙදහරින. අන්න ප්ලේස් මිස් කියන එක හරි. මෙන්න මෙතන හතරම තියෙනවා. ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන වචන වලින් නොවේයි ඒකට වෙන ඒ කියන්නේ වෙන උපකරණ මගින් ඒකට අදාළ ගැලපුම් මගින් උත්තරේ තියෙනවා. මෙහෙමත් එන්න පුළුවන්. මෙහෙම ආවොත් කොහමද? ආවෘත ස්වරූපේ තමයි මේ ප්‍රශ්න අහන්නේ විවෘත ස්වරූපෙන් නෙවෙයි. අපි එහෙම සූදානම් වෙන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ. ප්‍රවර්ධන මිශ්‍රයට අයත් වන්නේ ප්‍රචාරණයේ අයිතිද? අයිති. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු දැනුවත් කරලා ගනුදෙනුකරුවන් මිලදී ගන්නට පොළඹවා ගැනීමනේ ප්‍රවර්ධනය කියන්නේ. එහෙනම් ඒ ප්‍රවර්ධනය කියන්නේ මිශ්‍රයක්. ඒ කියන්නේ ප්‍රවර්ධන සාධක ගොඩක එකතුවක්. එහෙනම් ප්‍රචාරණයේ අයිති ඒකට. ඒක හරි. පෞද්ගලික විකුණුම පාරිභෝගිකයා වෙත ගිහිල්ලා සාම්පල් ඉදිරිපත් කරලා තොරතුරු පැහැදිලි කරලා මිලදී ගන්න පෙළඹීම හරි. පෞද්ගලික අලෙවියත් ප්‍රවර්ධන ක්‍රමයක්. ඍජු අලෙවිකරණ ඒකත් හරි. ඩිරෙක්ට් මාකටිං. ඇයි අපි වුණත් කැමති කෙලින්ම නිෂ්පාදකයාත් එක්ක සම්බන්ධ වෙලා එයාගෙන් තොරතුරු හුමාරු කරගන්න. එයාගෙන් ඇනුම් කරලා ගන්න. එයාගෙන් ලැබෙන අපි දන්න මිලත් අඩුයි. අතරමැදි මිල වැඩි කරනවනේ. එහෙනම් ඒකත් හරි. ඒකත් පෙළඹීමේ ක්‍රමයක්. මහජන සම්බන්ධතා ඒකත් හරි. පබ්ලික් රිලේෂන්ස් ඒ කියන්නේ ආයතනයේට නිෂ්පාදිතවල වෙළඳ නාමයට සන්නමට වාසිදායක ප්‍රසිද්ධියක් ඇති කරගන්න ඇල්මැති පාර්ශ්වයන් සියල්ල සමග යහපත් සුබවාදී ආකල්පවලින් යුක්ත සම්බන්ධය ඇති කරගන්න ඕනේ. ඒකත් පෙළඹීමේ ක්‍රමයක්. ඒකත් හරිනම්. හතරම හරිනම් මොකක්ද උත්තරේ? මේ වගේ ප්‍රශ්න කීපයක් එන උතරින් පතර. මොනවද? ඊට සියල්ලම කියන උත්තරේ. හැම එකෙම මේව ගන්න බෑ. සමහර මේ හතරෙන් එකක් වැරදි කියන එකක් වැරදි නම් ඊට සියල්ලම ගන්න බෑ. එහෙනම් එකක් වැරදි නම් ඊට සියල්ලම කියන උත්තරේ ගන්න බෑ. තේරුණාද? මේ ප්‍රශ්නේ මෙහෙම අහන්න පුළුවන්. කොහොමද බලන්න අහන්න මේ ප්‍රශ්නේ වෙන මානයකින් අහන විදිහ පෙන්වන්න බලන්න ඕගොල්ලෝ. කොහොමද? ප්‍රවර්ධන මිශ්‍රයට අදාළව කෙටිකාලීනව ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස. ප්‍රවර්ධන මිශ්‍රයට අදාළ කෙටිකාලීන ප්‍රවර්ධන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. කෙටිකාලීන ප්‍රවර්ධන ක්‍රම වලට අදාළ පිළිතුරු වශයෙන් ඇහුවොත් මොකක්ද කතාව? ප්‍රචාරණයේ දිගු කාලයේ මතකයි. මහජන සම්බන්ධතාව අපිට මිය යනකම් මතක වෙන්නේ දිගු කාලීනයි. ඍජු අලෙවිකරණයත් අපිට දිගු කාලයක් මතකයි.
මොකක්ද විකුණු පෞද්ගලික විකුණුම මොකද වෙන්නේ? පෞද්ගලික විකුණුම දිගු කාලයක් මතකද? ඒකත් මතකයි. දිගු කාලයක් මතකයිනේ. ඇයි හේතුව? අපිට නිවෙස් වෙත ඇවිල්ලා හඳුන්වලා දීලා අපි ඒකෙන් ලැබෙන දැනුවත් භාවය තුලින් ගන්නවා. අරගත්තම අපිට ඒක මතකයි. අරගෙන දවස් දෙකකින් විතර බහන්නේ කැඩුනොත් මොකද වෙන්නේ? තවත් මතකයි. ඇයි කේන්තියෙන් තේරෙනවද? ඔක්කොම දිගු කාලීන. එහෙනම් මම ඇහුවේ ප්‍රවර්ධන මිශ්‍රයට අදාළ කෙටි කාලීනම ප්‍රවර්ධන ක්‍රම ඇහුවොත් මොකද උත්තරේ එනවා? උත්තරේ මේක ගන්න වෙන්නේ. ප්‍රචාරණය දිගු කාලේ මතකයි. මහජන සම්බන්ධත අපිට මියනකම මතක වෙන්නේ. පෞද්ගලික විකුණුමත් ඒත් ඒහා සමානයි. ඍජු අලෙවිකරණය කියන එක සාපේක්ෂව දිගු කාලීන වල තමයි දාන්නේ. නමුත් මෙතන තියෙන උත්තර වලින් ගත්තම පෙරලා ගත්තම අපිට දැන් ඍජු අලෙවිකරණය මේක කෙටි කාලේ අමතක වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. අපි හිතමු තවත් තරංගකාරී නිෂ්පාදකයෙක් එයාගේ පුහුණු කළ විකුණුම් සේවකයෙක් අපි ළඟට වෙලා කියනවා බය නැතුව ගන්න අපි සර්ලා එන්න ඕනේ අපි එවන්න. සර්ලාට ඕන්ලා කැවිල්ලා අපිට අපේ බහන පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අපි විශ්වාසයෙන් ගෙනත් දෙනවා. සමහර ගෙනත් දුන්නම් පස්සේ සර්ලා කියනවා මේක නෙවෙයි මං ඉල්ලපු වර්ගය. මේකේ වෙනසක් තියෙනවා. මේක මේ වර්ණය නෙවෙයි මං ඉල්ලුවේ. කිසි ප්‍රශ්නයක් නැහැ අපි ආපහු අරන් යනවා. ඉතින් එච්චර කිව්වම පස්සේ අපි බොරුවට කාලනාස්ති කරගන්න ෆැක්ටරි තියෙන්නේ කිලෝමීටර් 25ක් යන 25ක් යා තෙල් පුච්චන් දුවන්න ඕනේ නෑනේ. තේරෙනවද? ඉතින් අන්න ඒක තමයි ඒක දිගු කාලේ මතකයක් තියෙනවා. නමුත් ඇත්තටම තිබුණු ක්‍රමයට වඩා මේ ඍජු අලෙවිකරණයේදී ඊළඟ තරම් කරුවා ඊට වඩා සුවිශේෂී පහසුකම් ඇතුව අපිට අර වගේ එන්නම ඕනේ අපිට බහන්න ගෙනත් දෙනවා. ගෙනත් දුන්නම් පස්සෙත් ඕන රිජෙක්ට් කරන්න පුළුවන්. අපි ඒකත් බාර ගන්නවා. වෙනි පහසුකමක් දුන්නොත් මොකද වෙන්නේ? අර පරණ තත්ත්වය මතක වෙනවා. එහෙනම් කෙටි කාලේ එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ තුන්වෙනි උත්තරේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු 2001 විභාග ප්‍රශ්න. දැන් පේනවද මේ මාකටිං වල බර තැබීම අර කළමනාකරණය හා සමානමයිනේ. ඊට ළඟ ඒ තරම් නැතත් ළඟින් යනවනේ. එකම අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න 6ක්. පොඩි ගාණක් නෙවෙයි. දැන් අර ප්‍රවාහනය, රක්ෂණය, දේශීය වෙළඳාම, මුදල් මූල්‍ය ආයතන ගත්තම ප්‍රශ්න එකයි නැත්නම් දෙකයි නහන්නේ බහුවර්ණ. ඇතැම් වෙලට බහුවර්ණ එකක්වත් නැහැ. 6ක්ම අහනවා. ලේසි නෑ වැඩි තේරෙනවද? 2001 විභාග ප්‍රශ්න 7 වෙනි ප්‍රශ්නය අලෙවිකරණ සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වන්නේ. අලෙවිකරණ සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වන්නේ. මතකයි නේද? මොකක්ද අලෙවිකරණ සංකල්පය කියන්නේ? පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය කියන නූතන අලෙවිකරණ දර්ශනය තුලින් මතුවෙච්ච පළවෙනි සංකල්පය. මතකනේ නූතන අලෙවිකරණ දර්ශනය තුලින් සංකල්ප 4ක් හඳුන්වා දුන්නා. අලෙවිකරණ සංකල්පය, සමාජීය අලෙවිකරණ සංකල්පය, සෝෂියල් නැත්නම් සෝෂියටල් මාර්කටිං කන්සෙප්ට්, ඒ වගේම කස්ටමර් කන්සෙප්ට්, ගනුදෙනුකරු සංකල්පය, අනිත් එක හොලිස්ටික් නේ සාකල්වාදී සංකල්පය. ඒ නූතන දර්ශනයේ පළවෙනි එක තමයි අලෙවිකරණ සංකල්පය. පැරණි දර්ශනය මතකයි නිෂ්පාදකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය. ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමන හඳුනා ගැනීමෙන් නෙවෙයි. නිෂ්පාදකයාට අවැසි දේ නිපදවා පසුව ගනුදෙනුකරුවා වෙත විකුණන උත්සාහධාරණ දර්ශනය. ඒ දර්ශනය තුළ නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය කියලා තුනක් එළියට ආව. එහෙනම් පැරණි දර්ශනයේ නිමාව දකින සංකල්පය තමයි විකුණුම් සංකල්පය. එහෙනම් පැරණි දර්ශනයේ නිමා කරන සංකල්පය විකුණුම් සංකල්පය, නූතන දර්ශනය ආරම්භ කරන සංකල්පය අලෙවිකරණ සංකල්පය තමයි සසදන්නේ. අලෙවිකරණ සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වන්නේ. මුලින් අලෙවිකරණ සංකල්පයෙන් කිව්වේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා පළමුව හඳුනා ගන්න. දෙවනුව තරඟකරුවන්ට සාපේක්ෂව එම වුමනා ඉතා ඉහළින් ඉෂ්ට කරන්න සපුරාලන්න ක්‍රියාත්මක වෙන කියලා මේකෙන් කිව්වේ. එහෙම වුණොත් විකුණුම් සහ ලාභ වැඩි වෙන බව. ගනුදෙනුකරු ලේසියෙන් දිනාගත හැකි බව. නමුත් විකුණුම් සංකල්පයෙන් කොටලා වෙනස් එකක්. මොකද්ද? ආකර්ෂණීය ප්‍රවර්ධනය තුලින් ඉල්ලුම වර්ධනය කරගත හැකි බව. ආකර්ෂණීය ප්‍රවර්ධනය තුලින් ඉල්ලුම වර්ධනය කරගත හැකි බව. ඒකෙදි මේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා ගැන ඒකින් මුලින්ම හිතන්නේ ප්‍රවර්ධනය ගැන තමයි හිතන්නේ. එහෙමනම් ලාභ ඉලක්ක කරගෙන ව්‍යාපාර කටයුතු සිදු කරන නිසායි. වෙනස් වෙන්නේ එහෙමද නැහැ නේද? දෙකේම ලාභය තියෙනවනේ. මේකේ ප්‍රවර්ධනය තුලින් විකුණුම් වැඩි කරලා ප්‍රවර්ධනය තුලින් විකුණුම් වැඩි කිරීම හරහා ලාභ උපයන බලනවා. මේකේ සමෝදානිත අලෙවිකරණය කියන්නේ 4Ps කියන හතරම ක්‍රියාත්මක කරලා සමෝදානිත අලෙවිකරණය තුලින්
පාරිභෝගික තෘප්තියක් දීලා ඒ තුලින් විකුණුම් වර්ධනය කරලා ලාභ උපයන්න බලන දෙකේම ලාභ අරමුණු තියෙනවා. ලාභ ලබා ගන්න මාර්ග දෙක වෙනස්. තේරෙනවද? ඒකේ ඒ නිසා ලාභ ඉලක්ක කරගෙන ව්‍යාපාර කටයුතු සිදු කරන නිසා කියන එක වැරදි. අඩු ගානේ ලාභ උපය ගන්න මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අලෙවිකරණ සංකල්පයේදී ගනුදෙනුකරුගේ තෘප්තිය තුලින් ලාභ අපේක්ෂා කරන අතර විකුණුම් සංකල්පයේදී විකුණුම් වර්ධනය තුලින් ලාභ අපේක්ෂා කරගෙන අන්න හරි. ඒක හරිද? මේක එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. නිසපලෙනිය ගන්න බෑ වැරදි. දෙවැනි එක වෙළඳපොළ අත්පත් කර ගැනීමට කටයුතු කරන නිසාය. වෙළඳපොළ අත්පත් කර ගැනීමට කටයුතු කරන නිසාය. මොකද කියන්නේ? ඒකත් ගන්න බෑ නේද? දෙකම උත්සාහ කරන ඉතින් වෙළඳපොළ අත්පත් කරගෙන තමයි. විකුණුම් සංකල්පයෙන් ප්‍රචාරණය තුළු ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළා වෙළඳපොළ අල්ල ගන්න යනවා. අලෙවිකරණ සංකල්පයෙන් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරලා වෙළඳපොළ අල්ල ගන්න යනවා. එහෙනම් උත්තරේ ඒකත් නෙවෙයි. ඒකත් වැරදි. මොකද වෙනසක් කියෙන්නේ නැහැනේ. සමානයි දෙකම. තුන්වෙනි එක ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට මුල් තැන දෙන නිසාය. ප්‍රචාරණ හා අලෙවිකරණ නැත්නම් අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට මුල් තැන දෙන නිසාය. ඒක හරියට ගන්න පුළුවන් නේද? ඔව්. ඒක ටිකක් ගන්න පුළුවන් වගේ නේ. අපි ඊළඟ එක බලමු. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පිළිබඳව අවධානය යොමු කරන නිසාය. ඒකත් ගන්න පුළුවන් වගේ නේ. ඉහත සියල්ලම නිසා වැරදි. කොහොමද අර දෙක වැරදිනේ? එහෙනම් උත්තර දෙකක් තියෙනවා මේකේ. ඔන්න ඔක තමයි ලෙඩේ. මෙන්න මෙවැනි ප්‍රශ්න තමයි ඔබ වරද්ද ගන්නෙ. මෙන්න අපි හොඳම ප්‍රශ්නයකට දැන් නැවතලා ගාවුනා. මෙන්න හොඳම ප්‍රශ්නයකට නැවතලා ගාවුනා. ඔය ඉතිස්සෙල්ලත් එකක් පෙන්නු මතකයිනේ. මීට ඉස්සෙල්ලත් ඔය වගේ එකක් පෙන්නු මොකද තරාදිරි දාලා බලන්න. වැඩිපුර බර වෙලා පහතර යන එක තමයි තෝරන්න ඕනේ. මේකත් එමෙ තරාදිග දාන්න වෙනවා. මේවෙන් තමයි ෆේල් වෙන්නේ. දැන් මේ ප්‍රශ්න 34ට මේ වගේ 4ක් 5ක් આવුත් ඒ පහම ඩවුන්. තව දෙකක් වුණාම 7ක්. එතකොට 25ට එන්න බෑ. එතකොට අලෙවිකරණ සංකල්පයේ විකුණුම් සංකල්පයෙන් වෙනස් වන්නේ. වෙනස් වීමට බලපාන සාධකයක් තමයි අහන්නේ. ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට මුල් තැන දෙන නිසාය. ඒක හරිනේ. ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට මූලිකත්වය දෙන්න කියලා කියන අලෙවිකරණ සංකල්පය. එතකොට හරිනේ. ඒක අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ නැහැ නේ ඒක. අලෙවිකරණ සංකල්පයෙන් කියන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සහ වුමනා හඳුනාගෙන හොඳින් තෘප්තිමත් කරන්න කියන එක. ඒක හරි. වෙනස මේ ඒකෙන් මේ දෙකේ වෙනස කියෙනවා. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පිළිබඳව අවධානය යොමු කරන නිසායි. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා කරේ වුමනා හඳුනාගෙන ඒ කෙරේ අවධානය යොමු කර තරගකරුවන්ට සාපේක්ෂව මේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් වන ආකාරයෙන් කටයුතු කිරීමෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එකනේ කියන්නේ. එහෙනම් ඒකත් හරි. දැන් දෙකම හරිනේ. මොකද්ද වඩා හරි? දාමු තරාදියට. දාන්න. ටිකක් බලන්න. බැලන්ස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඕන ඇඟිල්ලෙන් අල්ල බලන්න ටිකක් බර එකක්. බර පැත්තට නම් ආයි උඩ දාලා බලන්න. උඩ දැම්මම සම අනිත් පැත්තට බර වෙන්න පුළුවන්. උඩ දැම්මත් ආයි මේ පැත්තටම නම් එන්නේ ඒක තමයි උත්තරේ. මොකද්ද උත්තරේ? පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පිළිබඳව අවධානය යොමු කරන නිසාය. ඔය දැන් අලෙවිකරණ සංකල්පයේ කෙරෙනවනේ. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා පිළිබඳව අවධානය යොමු කෙරෙනවා. නමුත් විකුණුම් සංකල්පයේදී අවශ්‍යතා සහ වුමනා කරේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ භාණ්ඩයක් නිපදවල කෙසේ හෝ ඒක විකුණ ගන්න තමයි මාන බලන්නේ. ඒකට තමයි ප්‍රවර්ධනය කරන්නේ. ඒක හරි. ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වලට මුල් තැන දෙන නිසායි. ඒකත් හරිනේ. ප්‍රචාරණ හා අලෙවිකරණ කටයුතු මුල් තැන දෙනවා. විකුණුම් සංකල්පය අලෙවිකරණ සංකල්පය එහෙම මුල් තැනක් දෙන්නේ නැහැ. දෙකම හරි. වඩාත් හරි එකේදී මොකද හිතන්නේ ඔබ? වඩාත් හරි එකේදී වෙන්න ඕනේ අලෙවිකරණ සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වෙන කෙසේද? මෙතන හයිලයිට් කරන්නේ අලෙවිකරණ සංකල්පයට සාපේක්ෂව විකුණුම් සංකල්පය. අනේක තේරුම් ගන්න මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් මේක උත්තරේ ගන්න බෑ. අලෙවිකරණ සංකල්පය විකුණුම් සංකල්පයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ අලෙවිකරණ සංකල්පයට සාපේක්ෂව විකුණුම් සංකල්පය කොහොමද වෙනස් වුනේ? අලෙවිකරණ සංකල්පයෙන් නොකියන මොකද්ද? ප්‍රචාරණය හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වල මුල් තැන දීම විකුණුම් සංකල්පයෙන් අනුමත කරනවා. විකුණුම් සංකල්පයේ තේමාව ඒකයි. එහෙමනම් උත්තරේ බොහෝ වෙලාට ඒක වෙන්න ඕනේ. දැන් මෙතන අලෙවිකරණ සංකල්පයට අනුව විකුණුම් සංකල්පයේ කතාවක් නෙවෙයි මේ කියන්නේ.
මේ කියන්නේ විකුණුම් සංකල්පයට අනුවල විකරණ සංකල්පයක තමයි පාරිභෝගික අවශ්‍යතා සහ වුණා පිළිබඳව අවධානය කරන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. දැක දෙක ටිකක් සංකීර්ණයි. ඒක කලබල වුණොත් කොහෙත්ම බෑ. කලබල වුණොත් ඔබ ඔයාලට අනිවාර්යෙන් සිලෙක්ට් කරන හතරවෙනි එක වැරදි. කලබල නොවි ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැත්නම් ප්‍රශ්නෙට අවතීර්ණ නැත්නම් ඒත් ඔබ සිලෙක්ට් කරන්නේ හතරවෙනි එක වැරදි. ඉතින් හරි ඉතින් බැලු බැලමට හරි. බැලු බැලමට හරි. නමුත් ගැඹුරින් අධ්‍යයනය කරද්දී වැරදි. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. අටවෙනි එක. පහසු භාණ්ඩ පමණක් අන්තර්ගත කාණ්ඩය තෝරන්න. පහසු භාණ්ඩ පමණක් අන්තර්ගත කාණ්ඩය මතකයිනේ. අපි අලෙවිකරණයේදීත් කතා කරා පළවෙනි පාඩමේ ව්‍යාපාර පදනමටත් ඕක පොඩ්ඩක් කතා වුණා. මොකද්ද? නිෂ්පාදිත වර්ගීකරණය. නිෂ්පාද වර්ගීකරණය කරාම භාවිතය අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? පාරිභෝගික භාණ්ඩ, කාර්මික භාණ්ඩ. පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. පහසු භාණ්ඩ, සාප්පු භාණ්ඩ, විශේෂිත භාණ්ඩ, නොසිව් භාණ්ඩ. අන්න ඒ සෙක්ෂන් එක Tamanට හොඳටම ඔළුවේ තියෙනවා නම් මේකට උත්තර ලියන්න පුළුවන්. නැත්නම් උත්තර ලියන්න බෑ, වර්ධිනවා. කනාෂෝට් වදින්න පුළුවන් උත්තරේ, නැත්නම් අවබෝධයෙන් ලියන්න බෑ. එතකොට භාවිතය අනුව පාරිභෝගික භාණ්ඩ වර්ග කරනවා. පහසු, සාප්පු, විශේෂිත, නොසිව්. පහසු කියන්නේ මොකද්ද? අවම පරිශ්‍රමයකින් වෙළඳ පොලේදී වැඩි කාලයක් ගත නොකර ෂණිකව නම කියලාම සන්නම් නාමයෙන්ම ඉල්ලලා පිළිදී ගන්න භාණ්ඩ. මතකද? සිගරට් වර්ග, ටොෆී වර්ග, සබන් ඒ වගේවා. ඊට පස්සේ සාප්පු භාණ්ඩ කියන්නේ සැසඳීමක් කරනවා. මොකද අසමාන සන්නම් සහිත සමජාතීය භාණ්ඩ කීපයක් තියෙනවා. එහෙනම් මිල, ප්‍රයෝජන, කල්පවත්මාදී සාධක ඔස්සේ සැසඳීමක් කරලා වඩා හොඳ තේරීමක් කරලා ගන්නවා. ඒක මොකද? සාප්පු භාණ්ඩ. ඇඳුම් පැළඳුම්, ප්‍රතිපිලි වගේ දේවල්. shopping goods, සාප්පු භාණ්ඩ. විශේෂිත සන්නමක් යටතේ එල්බගෙන පුළුල් ලෙස තොරතුරු විමර්ශනය කර කලාතුරකින් මිලදී ගන්න පිළිබඳ භාණ්ඩයක් නම් ඒක විශේෂිත භාණ්ඩයක්. අපිට වාහනයක් මිලදී ගන්න අවශ්‍ය වුණොත් අපේ પરම්පරාවේ සීයලා ලොකු තාත්තලා ඔක්කොම අරගෙන තියෙන්නේ අපේ හිතමු මර්සිඩස් බෙන්ස් නම් අපිටත් තියෙන්නේ ඒ උණමයි ඒ අදහසමයි. අපි පුංචි කාලේ අත ගෑවෙත් එහෙනම් බෙන්ස් නම් අපිටත් ඕන බෙන්ස් එකක් ගන්න. තේරුණාද? ඒ වගේ ඒක මොකද්ද? විශේෂිත භාණ්ඩයක්. අපිට විශේෂිත අවශ්‍යතාවයක් ඇති වුණා. අපිට ලොකු සල්ලියක් හම්බුණා. ඒක අපේ පවුලේ දුවක් විවාහ දිවිට ලැබෙනවා. ඇයට ඇය වෙනුවෙන් දෑවැද්දට අපිට මෝටර රථයක් අරන් දෙන්න ඕනේ. ඒක හොඳ මෝටර රථයක් වෙන්න ඕනේ. අනිත් පාර්ශවයේ මනමාල පාර්ශවයේ අමන්දානන්දරපත් කරන මෝටර රථයක් වෙන්න ඕනේ. දැන් අපි තීරණය කරනවා අපේ પરම්පරාවේ ගොඩක් අය බෙන්ස් නම් අපිත් බෙන්ස් එකක් අරන් දෑවැද්දට දෙන්න. ඒ වගේ විශේෂිත අවශ්‍යතාවයක තමයි ගන්න. හැබැයි ඒ බෙන්ස් කියලා අපි තෝරගත්ත අපේ මනසට වැදිච්ච සම්නෙමෙන් නම් පිට යන්නේ නැහැ. ඒක තමයි විශේෂ භාණ්ඩයක් කියන්නේ. නොසිව් භාණ්ඩ දන්නවනේ. වෙළඳ පොලේ තීන බව දන්නේ නැහැ. එක්ක තීන බව දැනගත්තත් ප්‍රයෝජන ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා මෙතෙක් මිලදී ගන්න උනන්දු වෙන්න තිබහන්න. ඒක තමයි නොසිව් භාණ්ඩ කියන්නේ. ඒතර මේක අහන්නේ පහසු භාණ්ඩ පමණක් අන්තර්ගත කාණ්ඩය. ගෘහ භාණ්ඩ පහසුද නැහැ. පැහැදිලිම නැහැ. ඒක පුළුවන් සාප්පුවට දාන්න. ඇඳුම් ඒකත් සාප්පු තෝරලා නේ ගන්න. ගොනුදුලේ ඒකත් සාප්පු. තුනම ගන්න බෑ. සබන් හරි පහසු භාණ්ඩයක්. කිරිපිටි එහෙනම් ඒකත් ගොඩක් වෙලාවට පහසු භාණ්ඩයක්. පුවත්පත කොහොමද පහසු භාණ්ඩයක් යන්නේ? දැන් උත්තරේ දෙක කියලා හිතන්න පුළුවන් 98%ක්ම. නමුත් අපි ඉතුරු තුනත් කියවනවද? කියවන්න ඕනේ. ඡායාරූප උපකරණ පැහැදිලි වුණොත් එක්ක විශේෂිත භාණ්ඩ එක්ක සාප්පු භාණ්ඩ. සංගීත උපකරණ සාප්පු භාණ්ඩ. මෝටර රථේ සාප්පු භාණ්ඩයක් අනිවාර්යෙන් තෝරලා ගන්න. ඒකත් ඕනේ. ඇඳුම් තෝරලා ගන්න ඕනේ. සාප්පු භාණ්ඩ. පුවත්පත් හරි පහසු භාණ්ඩ. දන්තාලේප හරි පහසු භාණ්ඩ. නමුත් මේක වැරදි. ගෘහ භාණ්ඩ වැරදි. සාප්පු භාණ්ඩ. ඡායා පිටපතයන්ට සාප්පු භාණ්ඩ නැත්නම් විශේෂ භාණ්ඩ ස්වර්ණාභරණ සාප්පු භාණ්ඩ තෝරනවා. එහෙනම් උත්තරේ මේක තමයි. සබන් කිරිපිටි පුවත්පත්. උත්තරේ දෙක. උත්තරේ දෙක. දැන් මේ ප්‍රශ්නේම අහන්න බැරිද? පහක් දැක්වෙන භාණ්ඩ අතර සාප්පු භාණ්ඩ මේ පහසුනේ සාප්පු භාණ්ඩ පමණක් අන්තර්ගත කාණ්ඩය. සාප්පු භාණ්ඩ පමණක් අන්තර්ගත කාණ්ඩය කිව්වොත් මොකද කියන්නේ? යටි දැන් යන්නේ. ගෘහ භාණ්ඩ බොහෝ වෙලාවට සාප්පු භාණ්ඩ ඇතැම්ට විශේෂිත භාණ්ඩ. ඡායා පිටපතයන්ට අනිවාර්යෙන් විශේෂිත භාණ්ඩ. ස්වර්ණාභරණ බොහෝ ඒත් සාප්පු භාණ්ඩ. ඒතර මේක ගන්න බැරි නිසා ගන්න බෑ. ඇඳුම් පුවත්පත් දන්තාලේප මේකේ පුවත්පත් කියන්නේ පහසු භාණ්ඩයක්. දන්තාලේප පහසු භාණ්ඩයක්. ඇඳුම් විතරක් වෙනස මේ සාප්පු වලට. එහෙනම් ඒකත් ගන්න බෑ. ඡායාරූප උපකරණ බොහෝ වෙලාවට ගොඩක් ඒක විශේෂිත භාණ්ඩයක්. නැත්නම් සාප්පු භාණ්ඩයක් වෙන්න පුළුවන්.
සංගීත උපකරණ විශේෂ භාණ්ඩයක්. මෝටර රථේ විශේෂ භාණ්ඩයක් නම් ඒකත් ගන්න බෑ. මේක කොහෙත්ම බෑනේ. ගෘහ භාණ්ඩ සාපු භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඇඳුම් තෝරලා ගන්න සාපු භාණ්ඩයක්. ගුවන් විදුලිය තෝරලා ගන්න සාපු භාණ්ඩ ගැන උත්තරේ එක. ඒ වගේ මේ ප්‍රශ්න තුලින් තවත් ප්‍රශ්න ප්‍රති නිර්මාණය කරන්න. උත්තරේ එක. එකද දෙකද? මේකේ තුනනේ. අපි දැන් එක කියලා කිව්වේ මේක සාප්පු භාණ්ඩ කියලා වෙනස් වුණා. හරිනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ 3ද දෙකනේ. සබන් කිරිපිටි පුවත්පත් දෙක. ඊළඟ ප්‍රශ්නය 9 වෙනි ප්‍රශ්නය. භාණ්ඩයක ඇසුරුමකින් අපේක්ෂා කරන්නේ. භාණ්ඩයක ඇසුරුමකින් අපේක්ෂා කරන අරමුණු තියෙන අරමුණු තමයි අහන්නේ. ආරක්ෂාව හරි. ආකර්ෂණය හරි. පහසුව හරි. දැනුවත් කිරීමත් හරිනේ. ඒත සියල්ලම එහෙනම් ඒකත් හරි. හරිනේ. ඇසුරුමකින් බලනවා භාණ්ඩයට ආරක්ෂාව දෙන එක හරි. ආකර්ෂණය පාරිභෝගික ආකර්ෂණය දරවන මාධ්‍යයක් වශයෙන් පාවිච්චි කරනවා ඇසුරුම. එහෙනම් ඒකත් හරි. පහසුව ගෙන යාමේ පහසුව ගබඩා කිරීම පහසුව පාවිච්චි කිරීම පහසුව තියෙන ඇසුරුම තියෙන නිසා. දැන් නෙස්ටමෝල් බෝතලයක් ටින් එකක් ගත්තොත් ඒක ලේසි. අපිට අවශ්‍ය ප්‍රමාණය ගත්තා වහල් තිබ්බ හුලං වදින්නේ. තේරුණාද? එහෙනම් භාවිතයේ පහසුයි. දැනුවත් කිරීම ඔව්. ඇසුරුමේ මත විස්තර තියෙනවා. දැනුවත් වෙනවා. හතරම හරි. මොකද උත්තරේ එහෙනම්? ඒක අමාරු නෑනේ. ඊට සියල්ලම. හතරම හරි නම් ගත්ත පහම. ඊට සියල්ලමනේ. මේක දෙක අර මාක් කරලා දෙමු දැන් මේ දෙකනේ මේ උත්තරේ මොකද්ද? එතකොට උත්තරේ 5. මේක රිපීට් කරා වැරදි. උත්තරේ 5. උත්තරේ 5. පැහැදිලිනේ? භාණ්ඩයක ඇසුරුමකින් අපේක්ෂා කරන්නේ කොහොම ආරක්ෂාව, ආකර්ෂණීය පහසුව, දැනුවත් කිරීම හතරම හරි නිසා ගන්නවා පස්වෙනි එක උත්තරේ 5. අරක තමයි දෙක ආවේ. මේක තමයි දෙක. සබන් කිරිපිටි පුවත්පතෝ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 10 වෙනි ප්‍රශ්නය. මෙරට පොත් ප්‍රකාශකයෙක් නව පොතක් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා නොගන්නා ක්‍රමයකි. මෙරට පොත් ප්‍රකාශකයෙක් නව පොතක් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා නොගන්නා ක්‍රමයකි. කැටලොග්, පෞද්ගලික විකුණුම්, ප්‍රදර්ශන, නොමිලේ සාම්පල් සැපීම, රූපවාහිනී ප්‍රචාරණය. ටිකක් විතර ව්‍යාකූලයිනේ. මෙරට පොත් ප්‍රකාශකයෙක්. ඒ කියන්නේ මම පොතක් ලියනවා ඔබට තියෙන මුද්‍රණ ආයතනයක්. ඔබ මුද්‍රණය කර විකුණන්න ඔබ බාර ගන්නවා. මට දෙනවා කට්ටු භාගය. එහෙම නෙවෙන්නේ. මෙරට පොත් ප්‍රකාශකයෙක් නව පොතක් ප්‍රවර්ධනය කරන්න හඳුන්වා දෙන්න දැනුවත් කරන්න පොළඹවන්න යොදා නොගන්න ක්‍රමය. කැටලොග් එක යොදා ගන්නවා. ද පොත්වලට කැටලොග් දෙනවද? නෑ නේද? දෙන්න පුළුවන් වුණා බැරි නෑ. නමුත් කැටලොග් එකක් දෙන ගොඩක් වෙලාවට යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ ඒ වගේ වටනේ. අපි ක්වෙස්චන් මාක් එකක් දාමුකෝ. පෞද්ගලික විකුණුම්. ඔව්ට හවු. දැන් සාමාන්‍ය පොත් ලියපු අය මමත් එක්ක මම රජයේ පාසලක වැඩ කරද්දී හිටියා ගුරුවරයෙක්. එයා ක්‍රීඩා පත්තරේ කතුවරයෙක්. එයා විවිධ ඔය ක්‍රීඩා වලට විස්තර එකතු කරලා පොත් ගහන වරින් වර. ඉතින් ඒ පොත් ගෙව්වම ඒ පොත් මුලින්ම කරා මොකද? දැන් අපේ ගෙදර එනවා මොකද දන්නවා මම ක්‍රිකට් පිස්සෙක් කියන එක. හරිද? ක්‍රිකට් වල විස්තර දාලා එහෙම තියලා ඒව ගෙල්ල පොතක් මට ගන්න නොකිය කියනවා. ඉතින් මම ගන්න සල්ලි දීලා. ඒකත් හරි. පෞද්ගලික විකුණුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ප්‍රදර්ශන ඉතාම හොඳයි. පොත් ප්‍රදර්ශනයක් දාන එකනේ අනිවාර්යෙන් දහස් ගාණක් එතනට එනවා. ලේසියෙන් පුළුවන් වෙනුමක් ඇති කරගන්න. නොමිලේ සාම්පල් සැපීම මොකද කියන්නේ? නොමිලේ සාම්පල් සැපීම පොත් වලින් කරනු පාඩු නැද්ද? සාම්පල් ටික බෙදුවම පස්සේ පොත් ටික ඉවර වෙනවා නිකම්. එහෙම ගැටලුවක් තියෙනවනේ. රූපවාහිනී ප්‍රචාරණ ඒකත් හරි. මොකක්ද උත්තරේ? දැන් දෙකක් තියෙන එකක් කැටලොග් එකක් හතරවෙනි එක නොමිලේ සාම්පල්. නොමිලේ සාම්පල් එකත් ගන්නම බැරිද? ගන්නම පුළුවන්. ඇයි? සමහරට අපි ඇත්තම දැන් නොමිලේ පොත් ටිකක් දැන් මට දෙනවා. දැන් අපි තුමු විශේෂයට දාල් ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධ පොතක් කියලා. එහෙනම් ඒ කතුවරේ නැත්නම් ඒ මහාචාර්යව මට පොතක් දෙනවා. නොමිලේ දෙන්න. අස්සම් කරලා දෙනවා. තිල්නයක් කියලා. ඒතකොට ඒක මං කියවනෝනේ. කියවල ඒක හොඳ වුණොත් වර්තමාන විභාගයේ වැදගත් අලුත් කරුණු තියෙනවා නම් මම මගේ ළමයිටත් කියන්නේ නැද්ද? මගේ දරුවන්ට කියනවා ගන්නව නම් අන්න හොඳ පොතක් තියෙනවා කියලා. ඒතර ඒ මම කෙරෙහි විශ්වාසය තබන දරුවෝ ඒ පොත බෙලදී ගන්නවා. එහෙනම් ඒකෙන් පොත්වලට අලිවියක් කියනවා. එහෙනම් ඒකත් හරි. මේකත් ගන්න පුළුවන්. නැත්තේ මොකද්ද? කැටලොග්. හේතුව
කැඩ්ලොක් එකක් කියන්නේ සාමාන්‍යයෙන් කාර්මික අංශේ භාණ්ඩයක්. කාර්මික භාණ්ඩයක් හඳුන්වා දීමේදී විකිණීමේදී තමයි කැඩ්ලොක් පාවිච්චි කරන්නේ. කැඩ්ලොක් එකක තියෙන්නේ භාණ්ඩේ ක්‍රියාකාරීත්වය පින්තූරාමු සහිතව නඩත්තු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක්. තේරුණාද? එහෙනම් කැඩ්ලොක් එක ගොඩක් වෙලාට ප්‍රවර්ධන ක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා යන්ත්‍ර සූත්‍ර වැනි කාර්මික භාණ්ඩ වලට. මේකට ගැලපෙන්නේ උත්තරේ 1. ආන්නේ දාන ගන්න ක්‍රමය. උත්තරේ 1. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය. ව්‍යාපාර ආයතන මහජන සම්බන්ධතා වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. ව්‍යාපාර ආයතන මහජන සම්බන්ධතා වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. මතකනේ මහජන සම්බන්ධතා පබ්ලික් රිලේෂන්ස් කියන එක. ව්‍යාපාරයට වාසිදායක තත්ත්වයක් උදා කරගත හැකි වුණු පිණිස ඇල්මැති පාර්ශ්වයන් සියල්ල සමග යහපත් හොඳ ආකල්පවලින් යුත් සම්බන්ධතා වර්ධනය කරගන්න ඕනේ. ආයතනයේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට මොකද කියන්නේ? ආයතනයේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමටලු මහජන සම්බන්ධතාවු විශාල මුදලක් වැය කරනවා. ඔය එක හරියට මහජන සම්බන්ධතා වැඩසටහන් වලදී සම්බන්ධ වුණාම හොඳ ප්‍රතිරූපයක් වර්ධනය වෙනවා. ඒකත් හරි. ඊළඟට අනාගත සංවර්ධනය සඳහා විස්තර සැපීමට. අනාගත සංවර්ධනය සඳහා විස්තර සැපීමත් කරනවා. ඒකත් පොඩ්ඩක් හරි ගන්න පුළුවන්. නිෂ්පාදන සැලසුම් සඳහා අවශ්‍ය තොරතුරු සැපීමට. මහජන සම්බන්ධතාව නේ කරන්නේ නෑනේ. ඒක අවශ්‍ය නෑ. ඒක වැරදි. කළමනාකරණය සහ සේවකින් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට. ඒකත් වැරදිනේ. ඒක වෙනම කතාවක්. ඒ වෙලේ මානව සම්පත් කළමනාකරණය. නිෂ්පාදිත බෙදහැරීම සඳහා යෝග්‍ය මාර්ගය තෝරා ගැනීමට. ඒකත් හරි නෑ. ඒකත් වැරදි. මොකද හිතෙන්නේ? දැන් උත්තර දෙකක් හරි මට්ටමේ සිලෙක්ට් කරානේ. වඩා හරි මොකද්ද? ව්‍යාපාර ආයතන මහජන සම්බන්ධතා වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. පාරවල් හදන්න, බස් රෝඩ් ඉදි කරන්න, ගමට ක්‍රීඩා පිට්ටනියක් හදාගන්න, ක්‍රීඩා තරඟවලියක් අනුග්‍රහය දක්වන්න. ඒවනේ. ඒව කරන්නේ මොකටද? අනාගත සංවර්ධනය සඳහා විස්තර සැපීමටද? අනාගත සංවර්ධනයක් අත්කර ගැනීම කොන හරි. ඉල්ලුම වර්ධනය කරගෙන අනාගත වර්ධනය සඳහා විස්තර සපයන්න නෙවෙයිනේ. අපි වර්ධනය ලබා ගන්නනේ. ඒක ගන්න බෑ මං හිතන්නේ. මේක හරිය නැද්ද? ආයතනයේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට. අන්න සමාජය තුළ මේ නිසා ආයතනයේ ඉහළ ප්‍රතිරූපයක් ඇති වෙනවා. ෂා මාරයි බලන්න මේ කම්පැනි තමයි අපිට ග්‍රවුන්ඩ් එක හදලා දුන්නේ. මාර සේවයක් කළේ ආයතනය. ඒ ආයතනය මාරයි. අන්න ආයතනයේ තුල ආයතනය වෙනුවෙන් සමාජ කතිකාවක් ඉබේ ඇති වෙනවා. එහෙනම් ආයතනයේට ආයතනයේ ප්‍රතිරූපයට තමයි ඒක බලපාන ඉහළ යන්නේ. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? 1. පැහැදිලිම උත්තරේ 1. 1. අපි හිතමු මහජන සම්බන්ධතා වෙනුවෙන් ව්‍යාපාර ආයතන මහජන සම්බන්ධතා වෙනුවෙන් විශාල මුදලක් වැය නොකරනුවේ. මේ කරනුවේනේ. වැය නොකරනුවේ කියලා හෙව්වොත් සමහර ව්‍යාපාර මහජන සම්බන්ධතා තියගෙන ඉතාම අඩුයි. විශාල මුදලක් වියදම් කරන්නේ. එහෙම කරන්නේ නැත්තේ. ආයතනයේ ප්‍රතිරූප ප්‍රවර්ධනය කිරීමට නේද ප්‍රතිරූපේ වැඩනවා ඒකේ. අනාගත සංවර්ධනය සඳහා විස්තර සැපීමටද? ඒකත් හරියන්නේ නැහැ. නිෂ්පාදන සැලසුම් සඳහා අවශ්‍ය තොරතුරු සැපීමටද? ඒකත් හරියන්නේ නැහැ. කළමනාකරණය සහ සේවකීන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට මොකද කියන්නේ? ව්‍යාපාර ආයතන මහජන සම්බන්ධතා වෙනුවෙන් විශාල මුදලක් වැය කරනුයේ. කළමනාකරණය සහ සේවකීන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට. ඒක ක්‍රියාවක් ගන්න පුළුවන් නේද? මොකද ඕනම ව්‍යාපාරයක කළමනාකරු සේවකයෝ අතර හොඳ සම්බන්ධය ඇති වෙන්නත් ඕනේ. යහපත් සේව්‍ය සේවක සබඳතා තිබෙනවා නම් එතන හොඳ කාර්මික සාමය උදා වෙලා හොඳ මේ වැඩ පරිසරයක් නිර්මාණය වෙනවා. ඒක තමයි උත්තරේ. එහෙම සිලෙක්ට් කරන්න වෙන්නේ. මේක උත්තරේ පැහැදිලිවම එක. හොඳයි දරුවනේ, අපි අද පාඩම් පරිච්ඡේදයෙන් අලෙවිකරණයේ පාඩමට අදාළව වාස්තික ප්‍රශ්න පත්‍රය හෙවත් පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම ආරම්භ කළා. අපි 2001 වර්ෂ වලට යොමු වෙච්ච විභාග ප්‍රශ්න වලින් බහුවර්ණ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරා. සාකච්ඡා කරා විතරක් නෙවෙයි වට අපි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ කොහොමද? උත්තර වලට ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා අපි හොඳ අවබෝධයක් ගත්තා. එතනින් නොනවති මේ ප්‍රශ්න පදනම් කරගෙන නවතම බහුවර්ණ ප්‍රශ්න නිර්මාණය කිරීමක් දැකීම අපි ලබා ගත්තා. තවත් ඔබ මං කියන්නේ මෙවැනි ප්‍රශ්න නිර්මාණය කරන්න. බහුවර්ණ ප්‍රශ්න එකක් ලියනවා කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න
දෙකක් නෙවෙයි ව්‍යුහගත ප්‍රශ්න 4ක් 5ක් ලිව්වා සමානයි. ඇයි මේකේ වර්ණයන් 5ක්නේ. ඉතින් එතනත් උත්තර කොටස් 5ක්නේ. නැත්නම් විෂය කරුණු 5ක්නේ. මෙතන ප්‍රශ්නෙත් තියෙනවනේ. විෂය කරුණු 5ක් හෝ 6ක්. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ තවදුරටත් උත්සාහ කරන මේකෙන් ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කරන්න, මේකෙන් නිර්මාණය කරන්න ඔබේ දැනුම වැඩි වෙනවා. මම අර කිව්වා මතකයි නේද? කලින් පරිච්ඡේදයක මතක් කරා. අර දෙවරක් විභාග ලියලා අසාර්ථක වුණා. තුන්වෙනි සැරේ මගේ බැනුම් අහගෙන ඇවිල්ලා එයා සාර්ථක කරේ. ඒ කියන්නේ 25 35 අතර වගේ බොහොම ලෝ රෑන්ක් එකක්. ඒ තේරෙනවද? ඉහළ රෑන්ක් එකක් ඇතුළු තමයි කැම්පස් ගියා. එතකොට එයා කරේ මොකද්ද? ව්‍යායාමයේ හැම සතියෙම ප්‍රශ්න හදනවා. මටත් ගැලපෙන්නේ. ඒක අතිශය වැදගත්. හරිද? අපි ඊළඟ පාඩම් පරිච්ඡේද වලින් තවදුරටත් ඉතුරු විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න උත්සාහ කරමු.